හරි. එතකොට මේ chart එක ඇතුලේ පාට පැහැදිලි සහල් නිෂ්පාදනයේ බිඳුව ඉඳලා 10ට වැඩි වෙද්දී හරි 10කින් වැඩි වෙද්දී තේ නිෂ්පාදනය අපිට හරි මෙයා 10ක් වැඩි වෙද්දී තේ නිෂ්පාදනය අඩු වෙනවා. මෙතන 40කින්. ඒ වගේම මේ සහල් නිෂ්පාදනය තවත් 10 ඉඳලා ඉස්සර තවත් 10කින් වැඩි වෙද්දී හරි තේ නිෂ්පාදනය තවත් අඩු වෙනවා 40කින්. ආදී වශයෙන් අපට පේනවද? හරි. මෙතන මෙන්න මේ සහල් නිෂ්පාදනය වැඩි වෙනවන්න තවත් 10යි. හරි. එතකොට තේ නිෂ්පාදනය අඩු වීම 40යි. අවසාන වශයෙන් සහල් නිෂ්පාදනය 30 ඉඳලා 40 දක්වා තවත් 10කින් වැඩි වුණොත් එතන වෙන්නේ මොකක්ද? තේ නිෂ්පාදනය තවත් 40කින් අඩු වෙනවා. මම ඔයාලට පෙන්නන්න යන සම්බන්ධතාවය හරි තේරුම් ගන්න. ඔයා ගණිතයේදී දන්නවා සරල රේඛාවක් කියලා කියන්නේ බෑවුම ස්ථාවරයි. බෑවුම වෙනස් වෙන්නේ නැහැ. හරි බෑවුම ස්ථාවරයි. එතකොට දැන් මේ වෙලාවේ නිෂ්පාදන හැකියාව වක්‍රයේ ස්වභාවයත් සරල රේඛාවක්. මේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් නේ. මේකට කිව්වේ නිෂ්පාදන හැකියාව ලේඛනය. ලේඛනයේ දිහා බලාගෙන වක්‍රය අඳින්නත් පුළුවන්. නැත්නම් වක්‍රයේ තියෙන ලක්ෂණ ටික අරගෙන අපිට ලේඛනය නිර්මාණය කරන්න පුළුවන් මොන විදිහකට. හරි. ඊට පස්සේ එනම් මේ නිෂ්පාදන හැකියාව වක්‍රය සරල රේඛාවක් කියලා කියන්නේ බෑවුම හැමතිස්සෙම සමාන අගයක් ගන්න ඕනේ. ආ ගණිතේදී දන්නවා. හරි සාමාන්‍ය හරි සරල රේඛාවක් ගත්තාට පස්සේ බෑවුම හැමතිස්සෙම සමානයි. එනවාට පැහැදිලි ඇති මෙන්න මේ සහල් නිෂ්පාදනය හොඳට බලන් ඉන්න. සහල් නිෂ්පාදනය හැමතිස්සෙම වැඩි උනේ සමාන ඒකක වලින්. හරි. මම කොහෙවත් අරගෙන නැහැ අසමාන ඒකක. එක තැනකදී 10ක් අරගෙන වෙනස, තව තැනකදී වෙනස 100ක් ගත්තොත් අපිට මේකේ සම්බන්ධතාවයක් බලන්න බෑ. පැහැදිලිද? ඒක නිසා අපි මේ නිෂ්පාදනය කරන භාණ්ඩය හැමතිස්සෙම අපි වැඩි කරන්නේ සමාන ඒකක වලින්. මේ වෙලාවේ නෝන්න 10 20 ආදී වශයෙන් 10න් 10ට තමයි වැඩි කරන්නේ. එතකොට ඔයාලට පේනවා සෑම සහල් කිලෝ 10ක් වෙනුවෙන්ම අපිට අතහරින්න වෙන, කැප කරන්න වෙන නැත්නම් අපේ ආවස්තික පිරිවැය තේ කිලෝ හැම 10කටම තේ කිලෝ 40. පැහැදිලිද? එතකොට 10ට 40යි කියලා කියන්නේ එක සහල් කිලෝවක් වෙනුවෙන් තේ කිලෝ 4යි. ඒ වගේ මේකේ අනිත් පැත්තත් බලමු. හරි. මෙන්න මේ ටේබල් එකේ පහළ සිට ඉහළට ගියොත් වෙන්නේ ඕකේ අනිත් පැත්ත. හරි. ආට පේනවා මෙතන. බිඳුවේ ඉඳලා 40ට යද්දි මොකක්ද වෙන්නේ? හරි. එතන ඉඳන් මෙතෙන්ට යද්දි. එතන තේ නිෂ්පාදනය වුණ 40කින් වැඩි වෙනවා. ධන 40යි. හරි. ඊට පස්සේ ඒ වෙලාවේ සහල් වලින් අඩු වෙනවා. හරි. 40 30ට 10ක් අඩු වෙනවා. හරි. ආට පේනවා 40 80 දක්වා තේ නිෂ්පාදනය තවත් 40කින් වැඩි වෙද්දී මෙතන වැඩි වෙනවා 40යි. හරි. මෙතන අඩු වෙනවා. මෙයා තවත් 10යි. හරි. ඒ වගේ 80 120 වෙද්දී තේ නිෂ්පාදනය තවත් 40කින් වැඩි වෙනවා. හරි. ඊට පස්සේ සහල් නිෂ්පාදනය අඩු වෙනවා තවත් 10යි. අවසාන වශයෙන් තියෙන සම්පත් ටික ඔක්කොම ටික අර භාණ්ඩ වර්ග දෙකෙන් හරි තේ නිෂ්පාදනයටම දැම්මොත් 120 160 දක්වා තවත් 40කින් වැඩි වුණා. මෙතන අඩු වීම. හරි. සහල් නිෂ්පාදනය 10කින් අඩු වෙනවා. අපට පේනවා ඇති මෙතන හැමතිස්සෙම මේ සමාන ඒකක වලින් වැඩි කරද්දී අපිට කැප කරන්න වෙන ඒකක ප්‍රමාණය අනිත් පාඩයෙන් කැප කරන ප්‍රමාණය හැම තැනදීම සමානයි. හරි. මුලින්ම අපි බැලුවේ මෙන්න මේ සහල් නිෂ්පාදනයේ 10 ගානේ වැඩි වෙන්නේ. මම මේ 10 කියන එක වෙනුවට දැන් කියනවා සමාන ඒකක වලින් කියලා. මොකක්ද සමාන ඒකක වලින්. අපි නිර්වචනයට එනවා අවබෝධයෙන්. හරි. එහෙනම් සහල් නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරද්දී අපේ ඉලක්කම් වලින් කියනවා නම් 10 ගානේ වැඩි වෙද්දී. හරි. ඊට පස්සේ මෙන්න මේ තේ නිෂ්පාදනය, හරි තේ නිෂ්පාදනය 40 ගානේ අඩු වෙනවා. 40 ගානේ අඩු වෙනවා. ඒ වගේමයි තේ නිෂ්පාදනය පහළ සිට ඉහළට ගියොත් තේ නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි වෙද්දී ඒ කියන්නේ 40 ගානේ වැඩි වෙද්දී සහල් නිෂ්පාදනය අඩු වෙනවා. හරි සහල් නිෂ්පාදනය අඩු වෙනවා. 10 ගානේ හැම පරතරයකම පැහැදිලිද? right. ඒක නිසා දැන් එමු අපේ නිර්වචනය. අපි කතා කරන්නේ පිටුවංග 17 ස්ථාවර ආවස්තික පිරිවැය එනවා දන්නා ඊට උඩින් බලන්නේ වක්‍ර ටික. හරි. ඒකේ පළවෙනි අවස්ථාව බලන්න මේ ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා කියන්නේ හැමතිස්සෙම බලනවා highlight කරන් තියෙනවා. හරි උඩ තියෙන ඒ රූප සටහන් තුන. එතන සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිමක් එනවා. හරි.
තවත් මතක් කරන මේ සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිමක් කියලා කියන්නේ හැමතිස්සෙම බෑවුම ස්ථාවරයි නිශ්චිතයි. හරි. බලන්න කියනවා නිෂ්පාදන හැකියාව වක්‍රය මත ඉගෙන ගන්න මෙන්න මේ කාරණාව. හරි. අන්තිම වතාවට නැවත මතක් කරන මේ අවස්ථාවේ right ඔළුවට දාගන්න. මම මෙන්න මේ ලක්ෂය A කියලා ගත්තොත් හරි A කියලා ගත්තොත් මේ ලක්ෂය A හරි මේ ලක්ෂය B හරි මේ ලක්ෂය C අහන දෙයට දැන් උත්තරේ වන්න හැමතිස්සෙම අර ඔව් කියන පිළිතුර නම් එහෙම වෙන්න පුළුවන් කියන එක නම් හරි හැමතිස්සෙම හරි ඒ විදිහේ ආන්සර් එකක් නම් අපි එක කියන එක එවන්නේ හරි මේ ප්‍රෝග්‍රෑමින් පුරාවටම ඔන්ලයින් ක්ලාස් වල නැත්තම් බෑ කියන එක නම් එහෙම වෙන්න බෑ කියන්න නැත්තම් එහෙම ඒක උත්තරේ නෑ කියන එක නම් හරි ආන්සර් එක දෙක හරි එකද දෙකද කියලා ඔය 50-50 chance එකක් තියෙන ඒක හරියට හිතලා එවන්න හරි මම අහන ප්‍රශ්නේ මේක මට කියන්න කිසියම් ආර්ථිකයකට මේ දේවල් දැන් ඉගෙනගෙන තියෙන්නේ හරි මම අද මේ නිෂ්පාදන හැකියාවක් ඒ ස්ථාවරයක කතා කරනවා වගේම අපි ඉගෙනගත්ත දේවලුත් මට මතක් කරන්න ඕනේ. හරි පැය දෙකයි මට ඕනේ. එතකොට මට කියන්න ආර්ථිකයකට මම මේ අහන දෙයට හොඳට අහගෙන ඉඳලා උත්තර දෙන්න අර වගේ පුරුද්දට උත්තර දෙන්න එපා ආර්ථිකයට වැහැෙන්නම කරන්න. හරි හොඳට අහන් ඉඳලා උත්තර දෙන්න මම අහන්නේ ආර්ථිකයකට හරි මම ඉන්වර්ට් කොමස් ඇතුලේ 66 99 ඇතුලේ එකවර A කියන ලක්ෂයයි C කියන ලක්ෂයයි දෙකේම ඉන්න පුළුවන්ද බැයිද? හරි. පුළුවන් නම් එක, එයිනම් දෙක. හරි. ආර්ථිකයකට එකවර A කියන ලක්ෂයයි B කියන ලක්ෂයයි C කියන ලක්ෂයයි A කියන එකයි C කියන එකයි එකවර ඉන්න පුළුවන්ද බැයිද? එකද පුළුවන්ද? අංක දෙකද? කන්ටල හැමෝම එවන් ආපු උත්තර ටික හරි. හරි. right එහෙනම් පැහැදිලි මේ අපි කතා කරේ අර තේරීම කියන අනුමාතෘකාව යටතේ ආර්ථිකයකට තියෙන සම්පත් සීමා සහිත නිසා හරි මම මේ මාතෘකාවට ඔන්න දැන් ආට වටපිටාවත් මතක් කරන ඔළුවට දාගන්න හරි ආර්ථිකයක තියෙන සම්පත් සම්භාරය සීමා සහිත නිසා අපිට මේ ඕනෑම ලක්ෂයකට යන්න පුළුවන් හැබැයි එකවර ඉන්න පුළුවන් එක තැනක විතරයි ඒකනේ අපි තේරීමක් කතා කරේ හරි එක්කෝ A කියන ලක්ෂය ඉන්න පුළුවන් නැත්නම් C කියන ලක්ෂය ඉන්න පුළුවන් දෙකේම එකවර ඉන්න බෑ. පැහැදිලි දාපු උත්තර ටික ඔක්කොම හරි. හරි. දිනපතා වැඩ කරන්නයි ඕන. එතකොට මේ කතාව ඇතුලේ දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මම මේවට තේරීම කියන කාරණාව පොඩ්ඩක් මතක් කරා මේ ලක්ෂත් එක්ක. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මට අග්ගලේවත් මම දැන් අහන්නේ ආවස්තික පිරිවැයක් තියනවද නැද්ද කියන එක. හරි. ආවස්තික පිරිවැයක් තියනවා නම් එක හරි ඔව් කියලා ආන්සර් එක නම් එක කියලා එවන්න. ආවස්තික පිරිවැයක් නැත්නම් දෙක කියලා එවන්න. මම අහන්නේ මුලින්ම C කියන ලක්ෂයේ ඉඳලා හොඳට අහගෙන ඉන්න C කියන ලක්ෂයේ ඉඳලා A කියන ලක්ෂයට ගමන් කරද්දී C ඉඳලා A දක්වා ගමන් කරද්දී ආවස්තික පිරිවැයක් තියනවද නැද්ද? right තියනවද එකද දෙකද? අක්කර දෙක තුනෙන් යවන්න. හරි එහෙනම් පැහැදිලි C සිට A දක්වා යනවා කියලා කියන්නේ ආන්සර් එක. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් තියෙනවා. පැහැදිලිද ආවස්තික පිරිවැයක් තියෙනවා. C සිට A දක්වා යනකොට ආවස්තික පිරිවැයක් තියෙනවා. මට එවන්න මේ ආවස්තික පිරිවැය සමස්ත ආවස්තික පිරිවැය කීයද? C ඉඳලා A දක්වා යද්දි මට ඉලක්කම එවන්න ආවස්තික පිරිවැය කීයද? හරි. උත්තරේ හරියට යොමු කට්ටියට ඒ දේ හරි ලේසියට කියන්න පුළුවන්. හරි. C ඉඳලා A දක්වා යද්දි ආවස්තික පිරිවැය කීයද? මට ඒකක වලින් කීයද කියලා කියන්නේ ඉලක්කම එවන්න. හරි. ආපු උත්තර ටික හරි අනිත් කට්ටිය. right. ගතිය හැදෙන්න ඕනේ. ප්‍රශ්නේ තේරුම් ගන්න. අර ඒක තමයි වැදගත්ම. C ඉඳලා A දක්වාදී මේ හැමෝම ආන්සර්ස් එවන්න 57 හැදෙන්න ඕනේ. හරි. C ඉඳලා A දක්වා යද්දී මම අහන්නේ ආවස්තික පිරිවැය කීයද? ආවස්තික. හරි. ආන්තික එකක් ගැන නෙමෙයි මම අහන්නේ ආවස්තික. හරි. පැහැදිලි?
එතකොට C සිට A දක්වා යද්දී ඔයාලට පේනවා මේ 10 20 දක්වා වැඩි වෙනවා. මම මේ කරන්නේ හරි මේ ඔයාලට මේ මෙච්චර කලින් සෙෂන් වල දේවල් ටික මේ මතක් කරන එක. හරි. C ඉඳලා A දක්වා යද්දී 10 20ට වැඩි වෙනවා. එයාව නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ මේ 120 80ට අඩු වෙනවා. හරි 120 80ට අඩු වෙනවා කියලා කියන්නේ මෙතන ආවස්තික පිරිවැය අර කැපකිරීම කියන 120 80 වෙනවා කියන අර අඩු වෙන එකනේ අපි ආවස්තික පිරිවැය කියලා ගන්න කැපකිරීම රයිට් එහෙනම් කියද 40යි. එච්චර. හරි ආන්තික එකක් ඇහුවේ නෑ මම. ඒක නිසා ප්‍රශ්නේ තේරුම් ගන්න. අර පාස් පේපර් එකේ 2008 MCQ එක මතකනේ. ආන්තික එක නෙමෙයි අහන්නේ ආවස්තික පිරිවැය. මේ වචනේ එක වචනයක් නිසා සමස්ත උත්තරේම අනිත් පැත්ත ගැහෙනවා. ඒක නිසා මේ විෂය හරියට ඉගෙන ගන්න. හරි. එතකොට දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හරි. මට කියන්න B සිට A දක්වා මෙන්න මෙහෙම ආවොත් B ඉඳලා A දක්වා ආවොත් අංක එක ආවස්තික පිරිවැයක් තියනවද? ඔව්ද? අංක එක කියලා එවන්න ඕන. ආවස්තික පිරිවැයක් නැත්නම් අංක දෙක. හරි. හැමෝම සම්බන්ධ වෙන්න කීප දෙනෙක් මට පේනවා මේ අඩුවෙන් උත්තර එන්නේ. හරි. කට්ටියම වැඩේ කරගන්න. හරි. එහෙනම් පැහැදිලි කතාව. එතකොට B ඉඳලා A දක්වා එනවා කියලා කියන්නේ ඔයාලට පේනවා ඇති මේ නිෂ්පාදනය වැඩිවීමක් විතරයි මෙතන වෙන්නේ. B කියන ලක්ෂයේදී සහල් හදනවා B කියන ලක්ෂයේදී 40ක්. A කියන ලක්ෂය දෙනවා කියන්නේ සහල් නිෂ්පාදනය 80 දක්වා වැඩි වෙනවා. හැබැයි තේ නිෂ්පාදනය එතනමයි. ආවස්තික පිරිවැයක් නැහැ. එනවා ඉගෙන ගන්න ඕනේ පොයින්ට් එක තමයි. මේ ආවස්තික පිරිවැය කියන එක. හරි මේ ආවස්තික පිරිවැයේ හැසිරීම තමයි අපි මේ විවිධ ස්වරූප වලින් කතා කරන්නේ. මේ පිටුවේ මාතෘකාව අමතක කරන්න එපා. හරි. නිෂ්පාදන හැකියාවක් වේ හැඩය කියන්නේ ආවස්තික පිරිවැය. දැන් ඔයාගේ උත්තර ටික මම ගත්තේ මේකට ඔන්න පදනම හදන්න නැත්නම් ලියන පේපර්ස් වල මේ මම මේ රතු පෑනෙන් දීලා තියෙන වචන නැතුව ලියන්න එපා ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. කෙලින්ම මේ දේවල් වලට තමයි ලකුණු වෙන් කරලා තියෙන්නේ. එනවා ඔයාලා ඉගෙන ගන්න. හැමතිස්සෙම ආවස්තික පිරිවැය තිබ්බේ වක්‍රය මත ඉඳලා තවත් තැනකට යද්දී. හරි. වක්‍රය මත ඉඳලා තවත් වක්‍රය මත ලක්ෂයකට ගමන් කරද්දී තමයි අපිට ආවස්තික පිරිවැයක් තිබ්බේ. හැබැයි වක්‍රය ඇතුළත ලක්ෂයක හිටියොත් අපිට ආවස්තික පිරිවැයක් තිබ්බේ නෑ. ඔය ඒකේ උත්තරේ 2. හරි හැබැයි මත හිටියොත් තමයි ආවස්තික පිරිවැයක් තියෙන්නේ. එහෙනම් හොඳට ඉගෙන ගන්න. මේ ආවස්තික පිරිවැය කියන එක අපි කතා කරන්නේ වක්‍රයේ මත ලක්ෂයක ඉඳලා. මට ඒක පැහැදිලි කරන්න තමයි වගේ මම ප්‍රශ්න ටික හරි. එහෙනම් ස්ථාවර ආවස්තික පිරිවැය කියලා කියන්නේ එහෙනම් මේ ආවස්තික පිරිවැයක් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කාරණාවක් තමයි නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත කියන එක. හේතුව වක්‍රයේ ඇතුළත හිටියොත් ආවස්තික පිරිවැයක් නැතුව නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. හරි. ඔයාලට පැහැදිලි ආයුධ උත්තරේ 2 කියන එක. හැබැයි C ඉඳලා A දක්වා යද්දී මොකක් වෙන්නේ? අන්න කැපකිරීමක් කරන්න වෙනවා. බලන්න කියනවා නිෂ්පාදන හැකියාව වක්‍රයේ මත. හරි. මම අතු පෑනේ ලියලා තියෙන ඒ කාරණාව ඔප්පු කිරීම ඔන්න මම කරා. වක්‍රයේ මත නිපදවමින් සිටියදී අන්න C කියන ලක්ෂයේ ඉන්න වෙලාවේ එක් භාණ්ඩයක නිෂ්පාදනය බලන්න මේ සමාන ඒකක වලින් වැඩි කරද්දී බලන්න මේ වගුව හරි සහල් නිෂ්පාදනය හැමතැනම වැඩි උනේ කීය ගානක? හැමතැනම 10 ගාන. හරි. තේ නිෂ්පාදනය පැත්තෙන් ගත්තොත් එයාව හරි තේ නිෂ්පාදනය හරි මෙතන නම් 2 හරි මෙතන එන්න ඕනේ 10 ගානේ අපි කතා කරේ ඒ මෙතන සහල් හරි එතකොට සහල් නිෂ්පාදනය හරි එතකොට අපිට ලේසිම වැඩි தான் අපි මේ භාණ්ඩ දෙක මාරු කරන කියන සංඛ්‍යාත්මක ටික මාරු වෙනවා. හරි සහල් කිලෝ එකක ආවස්තික පිරිවැය අපිට 3 කිලෝ 4යි කියලා නෑ. මෙතන ඒ මෙතන සහල්. හරි සහල් නිෂ්පාදනය නම් මෙතන ප්‍රශ්නේ වාගේ කලින් වගේම වෙන විදිහේ නිරූපණයක්. හරි අපි දැන් ගානක් හදන මේ විදිහට පැති දෙකටම රයිට්. එන්නේ එතකොට එනවා මෙන්න මේ සහල් නිෂ්පාදනය හරි සහල් නිෂ්පාදනය නම් 10 ගානේ සමාන ඒකක වලින් වැඩි වෙද්දී තේ හැමතිස්සෙම කැප කරේ 40 ගානේ. ඒ වගේම තේ නිෂ්පාදනයේ වැඩිවීමක් කොහොමද හැමතැනම අපි කතා කරේ සමාන පරතර වලින්. ඒක නිසා මේ වචන ටික වැදගත්. මේ වගුව දීලා තින්නේ ඒකට. අවබෝධයෙන් බලන්න. නිෂ්පාදනය හැකියාව වක්‍රය මත නිපදවමින් සිටියදී එක් භාණ්ඩයක නිෂ්පාදනය කොහොමද වැඩි වෙන්නේ මේවා අනිවාර්යයෙන් ලියන්න ඕනේ. මේ ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ වැඩිවීම අනිවාර්යෙන් සමාන ඒකක වලින් වැඩි කරද්දී හරි කියනවා
ඒ වෙනුවෙන් අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස්ව පැවතීම. වාට පේනවද? සහල් නිෂ්පාදනය හරි 10 ගානේ හැමතැනම වැඩි වෙද්දි මෙතන තේ නිෂ්පාදනය කැප කරේ 40 ගාන. හරි. ඒ වගේමයි තේ නිෂ්පාදනය 40 ගානේ සමාන ඒකක වලින් වැඩි කරද්දී සහල් කැපකිරීමත් හැමතැනම සමානයි කියද 10. පැහැදිලිද? බලන්න කියනවා. පල්ලෙහෙන් හරි. එතකොට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස්ව පැවතීම ස්ථාවර ආවස්තික පිරිවේ නම් වේ. අන්න නිර්වචනය. එහෙනම් නිර්වචනය තුළ ඔන්න කාරණා ඔක්කොම ටික මේ හරි ස්ක්‍රීන් එකේ තියෙනවා. මොකක්ද පටන් ගන්න ඕනේ වක්‍රයේ මත නිපදවමින් සිටියදී. හරි. එතකොට වක්‍රයේ මත තමයි නිෂ්පාදනය කරමින් ඉන්න ඕනේ. වක්‍රයේ මත ඉන්නකොට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් කැප කරන එකත් සමානයි. ඒකයි ස්ථාවරයි කියන්නේ. වෙනස් වෙන්නේ නැහැ කියන එක ස්ථාවර කියන්නේ. හරි. එකක් සමානව වැඩි කරද්දී අනිත් එකෙන් කැප කරන ටිකත් සමානයි. හරි. බලන්න කියනවා නැතහොත් ඔයා highlight කරන් තියෙනවා එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයෙන් කැප කරන අනුපාතිකය හරි එවත් අන්න ආන්තික ආවස්තික පිරිවා කිව්වේ අර සහල් කිලෝ එකකට තේ කිලෝ 4යි කියලා. මෙන්න මේක තමයි ආන්තික කියලා කියනවා. දන්න ඒකකයකට. හරි. කියනවා ආන්තික ආවස්තික පිරිව සෑම විටම ස්ථාවරව පවතින තත්ත්වයකි. ඊට පස්සේ කියනවා ස්ථාවර ආවස්තික පිරිව යටතේ නිෂ්පාදන හැකියාව මයිම වමේ සිට දකුණට පහතට බෑවුම් වන අන්න highlight කරන් තියෙනවා. මොකක්ද මේක? සරල රේඛාවක් ගණිතයේදී අපි කතා කරන. ලෙස පිහිටන අතර වක්‍රයේ බෑවුමකේවත් අන්න බෑවුමට කියන අනිත් නම මොකක්ද? ආන්තික ආවස්තික පිරිවැය. නැත්නම් බල මේ පිටුවේම මාතෘකාව. හරි අපි ඒකට කිව්වා නිෂ්පාදන හැකියාව මයි වක්‍රයේ හැඩය. හරි නැත්නම් බෑවුමටම අනුක්‍රමණය කියලා කිව්වා. හරි එහෙනම් ආන්තික ආවස්තික පිරිවැය සෑම ලක්ෂයකදීම highlight කරන් තියෙනවා අගය ස්ථාවරාගයක් ගන්න. ඊට පස්සේ අවසානයේ නිෂ්පාදනයේදී මෙලෙස ස්ථාවර ආවස්තික පිරිවැය තත්ත්වයක් පැන නැගීම සුවිශේෂී තත්ත්වයක්. මේක අපි න්‍යායාත්මකව කතා කරන සංකල්පයක්. හරි ප්‍රායෝගිකව දකින්න අමාරුයි. හැබැයි න්‍යායාත්මකව කතා කරන කරුණක්. හරි හැමෝම ඉන්නේ එහා පිටුවට. ඔන්න දැන් ඔයාලට පොඩි වැඩක් තියෙනවා. හරි එක්සැම්පල් එකක් තියෙනවා. බලන්න එතන. ඔයාගේ මුලින්ම වම් අත පැත්ත ඒ තීරුව බලන්න. එතන දීලා තියෙනවා එක්තරා ආර්ථිකයක M හා N භාණ්ඩ වලින් අන්න භාණ්ඩ ජාති ටික ඉස්සෙල්ලා highlight කරගන්න. M කියන එකයි N කියන එකයි භාණ්ඩ වලින් නිපදවිය හැකි විකල්ප භාණ්ඩ සංයෝග. ඔයාලට මතකද අර නිෂ්පාදන හැකියාවක් අපි නිර්වචනය කරේ කොහොමද? හරි ඒ නිර්වචනය කරද්දී උපකල්පන ටිකත් එක්ක අපි අවසානයේ කිව්වේ මොකක්ද? මෙන්න මේ භාණ්ඩ වර්ග දෙකකින් හදන්න පුළුවන් විකල්ප භාණ්ඩ සංයෝග නිමැවුම් සංයෝග ඉදිරිපත් කිරීමක් තමයි මේ නිෂ්පාදනය කියන වක්‍රයකින් කරන්නේ. හරි එහෙනම් බලන්න කියනවා. එතන හරි බලන්න කොමන් හෙඩින් එකක් වෙනවා M භාණ්ඩ නිෂ්පාදනයේ ආවස්තික පිරිවෙනවට පැහැදිලි ඇති. හරි එතන M භාණ්ඩ නිෂ්පාදනය කියන්නේ දැන් ඔන්න හදන්න යන්නේ M. හරි මම කියවනේ හැමතිස්සෙම නිෂ්පාදනය කරන භාණ්ඩය අපි ගන්නේ තිරස් පැත්තට කියලා. හැමෝම ගිහිල්ලා එන එතන පල්ලෙහාම රූප සටහනේ තිරස් අක්ෂයට දාගන්න M කියලා M භාණ්ඩ. තිරස් අක්ෂයට දාගන්න M භාණ්ඩ. හරි තිරස් අක්ෂයේ M භාණ්ඩ. ඊට පස්සේ මම කිව්වා බොහෝ විට අපි කැප කරන එක තමයි අනිත් පැත්තට දාන්නේ. එහෙනම් සිරස් අක්ෂයට දාන්න N භාණ්ඩ. හරි කැපිටල් N ඊට පස්සේ භාණ්ඩ. හරි. ඔයාගේ වගුව බලාගෙන යන්න. හරි try එකක් දෙන්න ටක් ගන්න. හරි. එතකොට අපි මේ වගුව සාකච්ඡා කරන්න කලින් මේ පොඩි ප්‍රශ්නයක් කතා කරලෙමු. එතකොට මෙන්න මේ වගේ සරල රේඛීය හරි නිෂ්පාදන හැකියාව වක්‍රයක් තියෙනවා. ඒකේ සිරස් අක්ෂයේ අදාළ වෙන x භාණ්ඩය, ඊරස් පැත්ත y භාණ්ඩය. මෙන්න මේකේ මධ්‍ය ලක්ෂය. හරි. මේ ලක්ෂය මධ්‍ය ලක්ෂය මැද. හරි. මධ්‍ය ලක්ෂයේදී x භාණ්ඩ 50ක් හදන්න පුළුවන්. හරි මැද x 50යි y 100යි. හරිද? මම අහන්නේ ආර්ථිකයේ තියෙන සම්පත් ටික ඔක්කොම සම්පත් ටික. ඒ කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ තියෙන හැම සම්පතක්ම x භාණ්ඩයට දැම්මොත් කොච්චරක් හදන්න පුළුවන්? හරි. x භාණ්ඩයට ඔක්කොම ටික දැම්මොත් y එකක්වත් හැදුවේ නැත්නම් x උපරිම කොච්චරක් මෙතන හදන්න පුළුවන් මේ ප්‍රමාණය. හරි. right. මෙතන කොච්චරද? ඒවත් 3 හැදෙන්න ඕනේ. හරි.
මේ සාමාන්‍ය හරි චූටි දෙයක් නේ අංක 10ක් හැදෙනවා අනිත් පැත්තේ හරි right එතකොට දැන් මේ මැද ලක්ෂයේදී 50යි නම් හරි මැද ලක්ෂය 50යි කියලා කියන්නේ දැන් හිතන්න එතකොට මේ දුර සහ මෙතන ඉඳන් මේ දුර සමානයි පැහැදිලිද මේ දුරයි සමානයි මෙතන ඉඳන් මෙතෙන්ට 50යි නම් මෙතන ඉඳන් මෙතෙන්ටත් කීයද 50යි 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 කීයද 100යි හරි දැන් මම මේක අහන්නේ මෙතන 100 නේ මෙතන 200 හරි ගණිතය ඇතුලේ පොඩි දේවල් ටිකක් මේ දැන් මොකද දාන්න ඉස්සරහට ලේසි වෙන්නේ. හරි. එතකොට මම මෙච්චර අහන්නේ මගේ ප්‍රශ්නේ දැන් කිව්වේ. හරි අර අණු කොටසක් කියනවා මේ අද ප්‍රශ්නෙට එන පැත්තෙන් ඒකත් එතකොට පැටලෙන කට්ටිය දැන් ගැටේ ලියා ගන්න. හරි. සරල රේඛාවක් කියලා කියන්නේ ගණිතයේදී මැද ලක්ෂයට අදාළ 50යි නම්. ඒක වගේ ඩබල් තමයි ඉහළ වෙන්නේ. ඒ මේ දුර 50යි කියන්නේ මේ දුරත් 50යි 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 100යි. හරි. මේකේ මධ්‍ය ලක්ෂය කියන්නේ මැද ලක්ෂයනේ මේ ටික හරි 100යි කියන්නේ මේ ටිකත් 100යි සමානයි. right හරි දැන් මට කියන්න මම අහන්නේ මෙච්චරයි හරි මට කියන්න තප්පර 15කින් එවන්න මම අහන්නේ x ඒකකයක x ඒකකයක එකක හරි මොකක්ද අහන්නේ කියලා දන්නවනේ x ඒකකයක ආවස්තික පිරිවැය y භාණ්ඩ වලින් කොච්චරද හරි x ඒකකයක ආවස්තික පිරිවැය ඒකකයක ආන්තික ආවස්තික පිරිවැය කොච්චරද එදා කියලා දීපු කෙටි ක්‍රමයේ එච්චරයි ඕන හරි right මොකද බහුතරය හරි දෙකක් තුනක් කරමයි ලක්ෂණ කියන්නේ නෑ right එතකොට මොකක්ද මේ සූත්‍රය අමතක කරන්න එපා මම මේ ගන්න විදිය තර්කය වාට කියලා දීලා තියෙන්නේ සූත්‍රය තමයි කැප කරන ඒකක ප්‍රමාණය බෙදනවා නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය. දැන් මම හිතුවේ x ඒකකයක කියලා. හරි? ආගින්න. x ඒකකයක නම් හදන්නේ x. හරි? මම අර ඔයාලා පුරුදු වලට යන නිසා තමයි මම මේ x කියලා ගත්තේ. ඒවා ඔල්රෙඩි කියන්නේ මේ y කියන එක මම කිව්වේ බොහෝ විට කියලා. ඔයාලට එක්සෑම් එකේදී අනිත් පැත්තෙන් දුන්නොත් එනවා හදන්නේ. හරි? මම x ඒකකයක කියලා දැන් බලන්න. එහෙනම් මම කිව්වා x ඒකකයක් කියන්නේ අපිට x උපරිම හදන්න පුළුවන් කියන්නේ මේ ඔක්කොම ටික x හදන්න පුළුවන් 100ක් හදන්න පුළුවන් ඔක්කොම. හරි? x 100ක් හැදුවොත් හරි x එකක 100ක් හැදුවොත් මෙතන අපිට y එකක කැප කරන්න වෙනවා කියලා. y එකක කැප කරන්න වෙනවා 200. හරි? එහෙනම් මොකක්ද? හරි ලීසි ක්‍රමයේ මම කෙටි ක්‍රමයේ කිව්වේ මේ අන්ත දෙකට අදාළ දත්ත අරගෙන බෙදන්න. එහෙනම් කැප කිරීම 200 පිටීම 100. අංශක දෙකයි. හරි බහුතරේ හරි දෙන්නේ තුන් දෙනෙක් කර. ඒක නිසා ඒ අර කියලා දෙන අමතර දේවල් ටික ඔලුවට දාගන්න. හරි ඒකයි වටින්නේ. එහෙනම් එහෙනම් එතකොට මේ මම ඒ කෙටි ක්‍රමෙත් ඔන්න චුට්ටක් මතක් කරා ඔයාලට අනාගතයට වැලිඩේෂන් එකක් කරේ මේ දේවල් ඔක්කොම එකතු කරගෙන තියාගන්න. හරි මේකම පැත්තකින් ලියලා තියාගන්න. එතකොට මේ දේවල් පැහැදිලි. දැන් මධ්‍ය ලක්ෂයට අදාළව මෙච්චරයි නා. ඒකෙන් ඒක මධ්‍ය ලක්ෂය කියන්නේ මැදනේ. හරි මැදනේ. හරි මැදට අදාළ ඉච්චර නා අර ඉහළ ලක්ෂයට උපරිමයටම අර අන්තිමටම යනකොට කොහොමද කියලා දැන් මේ දේවල් වලට අවබෝධයක් ඇතිනේ. හරි අපි ගණිතයට දක්ෂ එක්කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඇහුවා මතකනේ. ඒක නිසා මේවා ප්‍රැක්ටිස් කරන්නයි ඕනේ. හරි අඩුපාඩු හදාගෙන යන්න. right. එන්නේ එතකොට. හරි. එහෙනම් බලන්න මෙතන. ඔයාලට භාණ්ඩ සංයෝගය දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන බලන්න මේ හැමතිස්සෙම නිෂ්පාදනය වැඩි වෙන්නේ. දැන් අපි ඒ කාරණාව මෙතන ලියලා හරි වාගේ ටිකේ තියෙන නිසා ගැටලුවක් නැහැ. x භාණ්ඩ නිෂ්පාදනයේ තමයි අවස්ථි වෙන මේ හදන්නේ x භාණ්ඩ බලන්න. මේ A B C D ආදී වශයෙන් සංයෝගය වෙනස් වෙන්නේ. මේ එන්න වැඩි වෙන්නේ කවුද? හරි. එන්න වැඩි වෙන්නේ m භාණ්ඩය. හරි. m භාණ්ඩය එන්න වැඩි වෙනවා. කීය ගානද වැඩි වෙන්නේ 20 ගාන. හරි. එතන ඉඳ තියෙන නිසා හැමෝම මෙතන ධන 20 කියලා දාගන්න. මෙයා වැඩි වෙන්නේ 20 ගාන. හරි. මෙයා වැඩි වෙන්නේ 20 ගාන. හරි. 20 ගානේ වැඩි වෙනවා. සමාන ඒකක වලින් උන්න වැඩි වෙනවා. නිර්වචන දැන් ඔලුවට දාගන්න. හරි. නිෂ්පාදන හැකියා මයින් වක්‍රයේ මත නිපදවමින් සිටියදී එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් ඔන්න වැඩි වෙනවා. හැමතැනම දාගත්තේ 20යි කියලා. ධන 20යි. 20 ගානේ වැඩි වෙන්නේ. මෙතන කැපකිරීම කොහොමද? හරි. හැමතැනම කැපකිරීම 50යි. මෙතන ඍණ 50යි. මෙතනත් අඩු වෙනවා ඍණ 50යි. හරි. හැමතැනම කැපකිරීම හරි සමානයි. එහෙනම් ඒකට තමයි කියන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය කියලා. එහෙනම් කැපකිරීම ටික 50යි. දැන් එනවා දන්න සූත්‍රය. හරි. මොකක්ද අපි දන්න සූත්‍රය?
ආවස්තික පිරිවැය කියලා කියන්නේ. හරි. ආවස්තික පිරිවැය කියලා කියන්නේ ඔන්න ලියා ගන්න. හරි. ආවස්තික පිරිවැය කියලා කියන්නේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ කැප කරන එක්කෙනාව බෙදන්න ඕනේ. නිෂ්පාදනය කරන එක්කෙනාට. හරිද? දැන් මේ හදන්නේ දැන් වාගේ අහන්නේ M භාණ්ඩයේ ආවස්තික පිරිවැයනේ. M භාණ්ඩය කියලා කියන්නේ මේ එකක. එහෙනම් මම මෙතන ලියනවා M භාණ්ඩය කියලා. හරි? M භාණ්ඩයේ ආවස්තික පිරිවැය. හරි? M එකක් වෙනුවෙන් කොච්චරක් කැප කරන්න වෙනවද? එනවාට පැහැදිලි නිෂ්පාදනය කරන්නේ කවුද? M. ඒක නිසා තමයි මෙන්න මේ තීරුවේ අර M ඒකකයක ආවස්තික පිරිවැය කියන තැන මෙතන නිෂ්පාදනය කරන්නේ M නේ. එහෙනම් අපිට වෙනස ඉන්නේ අර නිෂ්පාදනය කරන එක්කෙනාගේ. ඒක නිසා තමයි මෙතන ඩෙල්ටා M කියලා තියෙන්නේ. ඉතින් යට තමයි ඩෙල්ටා M තියෙන්නේ. හරි. කැප කරන්නේ කාවද? එහෙනම් මේ 50 ගානේ අඩු වෙන්නේ කාගේද? M කියන භාණ්ඩය. එහෙනම් කැප කරන එක්කෙනා තමයි මේ ඩෙල්ටා කියන්නේ වෙනස වාදන්නවා. හරි. එහෙනම් ඩෙල්ටා M. ඒක තමයි අර අන්තිම තීරුවට මේ ගණනය කිරීම පහසු කරන්න දීලා තියෙන්නේ මේ. n බෙදීමෙන් නෙමෙයි මතක තියාගන්න. හරි මෙයාගෙන් බෙදලා නෙමෙයි. හරි මේ වෙනස. හරි මෙතන තියෙන්නේ ඩෙල්ටා n බෙදීම ඩෙල්ටා m. පැහැදිලි? ඒක නිසා දැන් හැමෝම හරි පුරවගෙන යන්න මෙතන එන උත්තර ටික. හරි. අර උත්තරේ වැරදියට ආපු කට්ටිය සහ උත්තරේ එවුනේ නැති කට්ටිය දැම්මට එවන්න ආන්සර් එක. හරි මෙතන m එකක ආවස්තික පිරිවැය කොච්චර දෙන්නේ? ඒකකයක ආවස්තික පිරිවැය නැත්නම් ආන්තික ආවස්තික පිරිවැය කීය දෙන්නේ? එතන ආන්සර් එක. හරි. පැහැදිලි? මම ස්ක්‍රීන් එකට එනවා දැන්. හරි. හැමෝම ඒකත් එක්ක බලලා ඒ අඩුපාඩු හදාගමු. මම කැමතියි මම එතෙන්ට එනකම්. හරි එනවට පැහැදිලි මේ හැම තැනම එන්නේ කීයද? හදාගෙන යන්න. හැම තැනම එන්නේ. හරි 2.5යි. ඒ හේතුව මේ ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා කියන්නේ ස්ථාවරයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැනේ. ස්ථාවර කියන්නේ හෙල්ලෙන්නේ නැහැ හිම්මම. හරි. එහෙනම් හැම තීරුවකම එන්නේ 2.5 right. අපි එමු කතාවට. හරි. එහෙනම් අපි හැමතිස්සෙම මම කිව්වා බොහෝ අවස්ථාවල නිෂ්පාදනය කරන භාණ්ඩය දාන්නේ තිරස් අක්ෂයට. එහෙනම් එතන නිෂ්පාදනය කරන භාණ්ඩය මේ වෙලාවේ M භාණ්ඩය හැමෝම මෙතන දාගන්න M භාණ්ඩය. M භාණ්ඩය ඊට පස්සේ හරි M භාණ්ඩය ඊට පස්සේ සිරස් අක්ෂය අපි දාගත්තේ N භාණ්ඩය කියලා. හරි N භාණ්ඩය. ඊට පස්සේ ඔයා දාන්න මේ මෙන්න මේ ඛණ්ඩාංක ටික කොහොමද එන්නේ කියලා M භාණ්ඩය ගන්න 20න් 20ට 0 20 40 60 80 100. හරි. ඊට පස්සේ N භාණ්ඩය ගන්න 50න් 50ට එතන ගන්න 0 50 100 150 200 250. හරි. ඒ විදිහට දාලා දැන් ඔයා ලක්ෂ ටික ලකුණු කරන්න ටේබල් එකේ දෙවනි තුන්වෙනි තීරු බලලා ටක් ගාලා ලක්ෂ ටික ලකුණු කරන්න. හරි. බලන්න එහෙනම් A කියන ලක්ෂයට එන්නේ 0.250යි. M බිඳුවේදී N 250යි. හරි. එතකොට M කියන භාණ්ඩය බිඳුවේදී 250යි කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂය මෙතන. එතන A කියලා දාගන්න. A. ඊට පස්සේ B කියලා කියන්නේ 20ේදී 200යි. M 20ේදී 200යි. මෙතන B මෙහෙම C D මෙතන E මෙතන F. හරි. එහෙනම් ඔයා ලක්ෂ ටික යා කරන්න ඔය නිෂ්පාදනය කියා වක්‍රය එනවා. හරි. මෙන්න මෙහෙම නිෂ්පාදනය කියා වක්‍රයක් එනවා. හරි. මේ වෙලාවේ ඔයාට පැහැදිලි අපි නිෂ්පාදනය කරන්නේ මෙතන මම කැමති වරහන් ඇතුලේ මේ නිෂ්පාදනය කරන භාණ්ඩය කියලා සටහන් කරගන්න මේ නිෂ්පාදනය කරන්නේ M භාණ්ඩේ මේ වෙලාවේ. හරි.
අපිට ගානේ කියලාම තියෙනවා M භාණ්ඩයේ නිෂ්පාදනයේ ආවස්තිබ්‍රය අපි හෙව්වේ. එතකොට M භාණ්ඩයේ එන්න වැඩි වෙනවා කියලා කියන්නේ මේ ලක්ෂය කොහොමද? A සිට B දක්වා එනවා, B C වෙනවා, C D වෙනවා, E වෙනවා, F වෙනවා. right? ඒ ඊතල ටිකක් දාගන්න. හරි. දැන් මට දැන් හැමෝම දැන් වැඩි දැන් ලේසි කරලා තියෙන්නේ මම ඔයා දන්නවා ඒ තිරස් පැත්ත නිෂ්පාදනය කරන භාණ්ඩේ නම් මෙතන තියෙන නිෂ්පාදනය නම් හරි එහෙනම් මේ පැත්තේ තියෙන්නේ ඔයා මෙතන ලියන්න ඕනේ මොකද්ද N කියලා කියන්නේ කැප කරන භාණ්ඩේ හරි එතන වරහන් ඇතුළේ ලියා ගන්න කැප කරන කියලා හරි කැප කරන භාණ්ඩ right දැන් ඔයාට පේන ඇති එහෙනම් කැප කරන භාණ්ඩය කියන්නේ අර හැමතිස්සෙම දැන් ඔයාගේ ටේබල් එක බලන්න මාත් එක්ක මම මේ කියන දේත් එක්කම ඔයාගේ ටියුට් එකේ ඉන්න හරි ස්ක්‍රීන් එකයි ටියුට් එකයි දෙකම එකට යන්න එතකොට ඔයාට පේන ඇති කැප කිරීම හැමතැනම ආවේ 50යිනේ දැන් බලන්න මාත් එක හොඳට මේ කාරණාව ඔලුවට දාගන්න මෙතන හරි පළවෙනියටම නිෂ්පාදනය M කියන භාණ්ඩේ 20ක් වැඩි වෙනවා කියන්නේ මෙතෙන්ට එනවානේ හරි 20ක් වැඩි වෙනවා කියන්නේ මෙතෙන්ට එනවා එතෙන්ට එනවා කියලා කියන්නේ හරි ඒ දුර කියලා කියන්නේ මෙන්න මේ දුරනේ හරි මේ දුර හරි 20ක් වැඩි වෙනවා ඊට පස්සේ කැපකිරීම තියෙන්නේ හැමතිස්සෙම සිරස් දුරේ දැන් මේ වෙලාව අපි සිරස් අක්ෂයනේ කැපකිරීම කරන භාණ්ඩය දාලා තියෙන. එතකොට අර 50 කියලා කියන්නේ බලන්න වාගේ ටේබල් එකේ 250 200 වෙන එකනේ. ඒ කියන්නේ මෙන්න මේ දුර. හරි. මේ දුර තමයි කැපකිරීම. හරි. ඊට පස්සේ ආය නිෂ්පාදනය වැඩි වුණා 20 40ට. හරි 20 40ට යනවා කියන්නේ මේ දුර. හරි 20 40ට යනවා. මේ දුර. කැපකිරීම කියලා කියන්නේ 200 150ට යනවා. මම කොළ පාටින් දාන්නේ කැප කරන එක්කෙනා. හරි. කැප කරන එක්කෙනාව තමයි ඔන්න කොළ පාටින් දාන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති හැමතැනම මේ කැපකිරීම කොහොමද? මේ දුර හරි මේ දුර සමානයි නිෂ්පාදනයත් හරි 20 ගානේ සමානයි. අර අපේ නිර්වචනය මේ. හරි මොකක්ද? නිහමා වක්‍රයේ මත කටයුතු කරමින් සිටියේදී බලන්න මේ ABCD මේ ලක්ෂ ටික ඔක්කොම කියන්නේ නිහමා වක්‍රයේ මත හරි නිපදවමින් සිටියේදී එක භාණ්ඩයක නිෂ්පාදනය කොහොමද වැඩි කරේ මේ කහ පාටින් තියෙන්නේ හරි අපි කතා කරන මෙන්න මේ නිෂ්පාදනය කරන භාණ්ඩයේ වෙනස කහ පාටින් මම දාලා තියෙන්නේ හරි අත් ඒක highlight කරගෙන යන්න මම තාජුක්ෙන් පෙන්නන්නම් ස්ක්‍රීන් එකට ගන්නම් එහෙනම් ඔයාලට පේනවා ඇති මෙතන නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය හැමතැනම මේ සමාන ඒකක වලින් 20 ගානේ මේ පරතරය සමානයි 20 ගානේ වැඩි කරද්දී මේ කොළ පාටින් highlight කරගත්ත මේ කැපකිරීම අර ඔයාගේ උඩ ටේබල් එකේ ඔයාගේ අර වෙනස්කම් ටිකත් හැමතැනම කොහොමද සමානාගයක් ගන්නවා ඒ කියන්නේ හරි ඒකක ප්‍රමාණය සමාන ඒකක වලින් වැඩි කරද්දී ඒ වෙනුවෙන් අත්හරින්න වෙන ඒකක ප්‍රමාණයක් නිශ්චිතයි කියන එක ඒක නිසා අපි ඒ කාරණාවලට හරි හැමෝම මම දැන් ස්ක්‍රීන් එකට ගන්න කාරණාව අපි එකතු කරගමු. right. එන්න මෙන්න මේ විදිහට අපි දාගමු එතන කැප කරන භාණ්ඩ අතරේ පරතරය ඩෙල්ටා n1 ඩෙල්ටා n2 අර කොළ පාටින් highlight කරගත්තේ අපි. ඒ කාරණා ටික පිළිවෙලට මෙන්න මෙහෙම දාගන්න. හරි. නිෂ්පාදනය කරන ටික අපි ඩෙල්ටා m කියලා මේ වෙලාවේ නිපදවන භාණ්ඩය m නේ. හරි. ඒ විදිහට හැමෝම වාගේ රූප සටහනය දාගන්න. හරි. කැප කරන එක්කෙනා තමයි එන්නේ. ඊට පස්සේ පාඩම් කරද්දී වෙන පාටකින් ඉස්සෙල්ලා වගේ highlight කරගන්න. හරි.
මේ තියෙන්නේ කැප කරන එක්කෙනා. මේ තියෙන්නේ කැප කරන එක්කෙනා. මේ තියෙන්නේ මේ දුර කියන්නේ කැප කරන n එක්කෙනාගේ වෙනස්කම් ටික. හරි. ඊට පස්සේ මේ පැත්තට තියෙන මේ නිෂ්පාදනය කරන එක්කෙනා m1 නිෂ්පාදනය කරන එක්කෙනා m2 ගේ වෙනස. ඊට පස්සේ ඩෙල්ටා m3 අපි නිෂ්පාදනය කරේ m කියන භාණ්ඩයනේ. මේ තියෙන්නේ හරි නිෂ්පාදනය කරන භාණ්ඩ. පැහැදිලිද? ඔයත් මම කැමති අර මේ කැප කරන භාණ්ඩය සහ නිෂ්පාදනය කරන භාණ්ඩය කලර්ස් දෙකකින් highlight කරගෙන ගියා නම් වාටේ පරතර highlight කරගත්තම වාට පේනවා මේ පරතර හැමතැනම සමානයි. ඉපදවන්නෙත් සමාන ඒකක වලින් දැන් මේ වෙලාවේ නම් මේ කහ පාටින් තියෙන නිෂ්පාදනය කරන එක්කෙනා හරි. එතකොට එයාගේ වෙනසත් හැමතැනම සමානයි. කොළ පාටින් තියෙන්නේ. හරි කැප කරන එක්කෙනා ඒකත් සමානයි. මේ විදිහට highlight වෙන්න එකකින් ආයෙ වැඩි කරගත්තා නම් වඩා පැහැදිලි. හරි. දැන් එහෙනම් මේ කාරණාවත් එක්ක එමු. හරි. ඒකත් එක්ක දැන් ඉන්න පල්ලෙහාට එතන කියනවා m භාණ්ඩ ඒකකයක ආවස්තික පිරිවැය. ඉස්සෙල්ලා අර වගුවේ හොයපු දේ තමයි දැන් ඔන්න ඔප්පු කරන්න යන්නේ. හරි. m භාණ්ඩ ඒකකයක ආවස්තික පිරිවැය අපිට ආවේ හැමතිස්සෙම මතක තියාගන්න හදන භාණ්ඩයේ ආවස්තික පිරිවැය ඉන්නේ අනික් භාණ්ඩේ. හරි. එහෙනම් එතන ලියා ගන්න. m ඒකකයක ආවස්තික පිරිවැය කියන්න m ඒකකයක ආවස්තික පිරිවැය සමානයි. සූත්‍ර ලියන්න. ඊපදෙනට අමතක වෙලා තිබ්බේ සූත්‍රය දැන් මතක් කරගන්න. හරි. m ඒකකයක ආවස්තික පිරිවැය සමානයි. ඉරෙන් උඩ මේ විදිහට ප්‍රසන්ටේෂන් එකක් පුරුදු වෙන්න. හරි. m ඒකකයක ආවස්තික පිරිවැය සම්පූර්ණ නම ලියන නම් හොඳයි. හරි. ඉඳ සීමා සහිත නිසා මේ විදිහට ලියලා තියෙන ආවස්තික පිරිවැය සමානයි. කැප කළ ඒකක ප්‍රමාණය බෙදීම නිෂ්පාදනය කළ ඒකක ප්‍රමාණය. කැප කළ ඒකක ප්‍රමාණය බෙදීම නිෂ්පාදනය කළ ඒකක ප්‍රමාණය. එහෙනම් හැමතැනම කැපකිරීම සමානයි 50 ගානේ තමයි අර වෙනස්කම් ටික ආවේ බලන්න වගේ අර ටේබල් එකේ. හරි. ඒ වෙනස්කම් ටික 50යි. නිෂ්පාදනය හැමතිස්සෙම වැඩි උනේ 20 ගානේ. එහෙනම් අපිට එනවා 2.5යි නිකම්ම නිකන් 2.5ක් නෙමෙයි. n ඒකක කියලා වරහන් ඇතුලේ දාන්න. හරි. හැමතිස්සෙම මේ කාරණාව ඔළුවට දාගන්න. හරි ඒක ලියලා ස්ක්‍රීන් එක තප්පරයක් බලන්න. හැමතිස්සෙම මතක තියා මම මේක කලින් සෙෂන් එකේ කියලා දුන්නා. හරි. හැමතිස්සෙම මෙන්න මේ m භාණ්ඩේ නම් හදන්නේ භාණ්ඩ දෙකයිනේ අපි කතා කරන්නේ m ඒකකයක නම් ආවස්තික පිරිවැය හොයන්නේ එන්නේ කැපකිරීමෙන්නේ අනික් භාණ්ඩේ. මම මේ කරුණ දුන්නාට වෙනම රත් පෑනකින් ලියා ගන්න කියලා. ඔන්න එදා ලියාගත්ත දේ දැන් ඔන්නවට 100%ක් ඔලුවට යයි. ඒක නිසා හැමතිස්සෙම m ඒකකයක නම් ආවස්තික පිරිවැය හොයන්නේ ඒකේ ආවස්තික පිරිවැය හැමතිස්සෙම එන්නේ අනික් භාණ්ඩෙන්. භාණ්ඩ වර්ග දෙකයිනේ තියෙන්නේ. අනික් භාණ්ඩෙන් කැපකිරීම එන්නේ. right. එහෙනම් බලන්න එතන. right. අපි එමු එතන පල්ලෙහා කියනවා නිෂ්පාදනය කියා මායිම දිගේ පහළට ගමන් කිරීමේදී m භාණ්ඩයේ ආවස්තික පිරිවැය සෑම විටම කොහොමද m භාණ්ඩය කියලා කියන්නේ මේ ඒකකයක. හරි. ආවස්තික පිරිවැය හිස්තැන පුරව ගන්න n ඒකක 2.5කින්. n ඒකක 2.5කින්. හරි. පාට පැහැදිලි අපි අර ඊතල ටික පල්ලයට දැන් මේ කියන්නේ වක්‍රය දිගේ පහළට ගමන් කරා. හරි. එනම් කියනවා සෑම විටම m භාණ්ඩයේ නිෂ්පාදනය අන්න highlight කරගන්න. හරි. m කියන එකයි සෑම විටම m කියන එකයි ඒකකයකින් වැඩි කිරීම සඳහා කියන එකයි. හරි. එකකින් වැඩි කරන්න නැවත n කියන එකක් highlight කරගන්න. n භාණ්ඩයේ ඒකක 2.5 අපිට කැප කරන්න වෙනවා. හරි. 2.5 අපිට කැප කරන්න වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ එන්න එහා පැත්තට දැන් පිටුවංග 18 විකල්ප ඉදිරිපත් කිරීම මොන තව ඉදිරිපත් කිරීමක් තියෙනවා. දැන් මට ඒකේ හදලා කියන කට්ටියත් එක්ක දැන් එතන බලන්න මේ මෙහෙම කොමන් හෙඩින් එක මොකක්ද තියෙන්නේ කියලා එතන හදන්න යනකොට n භාණ්ඩ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය වෙන පාඩේ හරි highlight කරගන්න මේ n භාණ්ඩ මෙතන n තිබ්බේ දැන් එහා පැත්තේ කතා කරන්නේ n භාණ්ඩ හදන්න. එන අර n වැඩි වෙන්න ඕනේ. හරි මේ තීරුවේ තියෙන්නේ බලන්න. හරි දෙවනි තීරුවේ තියෙන්නේ n කියන එක නේ. එයා තමයි වැඩි වෙන්නේ. කීය ගානේද වැඩි වෙන්නේ 50 ගානේ. හරි. එතකොට කැප කරන්නේ දැන් n හදනවා කියන්නේ කැප කරන්න වෙන්නේ m. හරි. මේකේ අනිත් පැත්ත. හරි. ඒතර එයාගේ කැපකිරීම බලනවා වගේ ටේබල් එකේ 20 ගානේ කැප කර. දැන් මට එවන්න මේ මෙතෙන් තියෙන උත්තරේ ඒ උත්තර හැම එකම සමානයි.
පළවෙනි එකට එන උත්තරේ කීයද? හදලා එවන්න. ආපු උත්තර ටික ඔක්කොම හරි. අංකයක් හදන්න. අංක 10 බලන්න මේ සුළු කිරීම කොහොමද ගත්තේ කියලා. right අංක 62යි අංක 10 හැර අනිත් පැත්තේ හරි. හරි. එතකොට පිටු අංක 18 විකල්ප ඉදිරිපත් කිරීම කියන එක එන ඔන්න හැමෝටම හම්බ වෙන homework එකක්. එතන ඔයාගේ ප්‍රස්තාවය හරි දැන් පැහැදිලි මේ වෙලාවේ නිෂ්පාදනය කරන්නේ හරි නිෂ්පාදනය කරන්නේ n කියන භාණ්ඩය. මම කිව්වා බොහෝ විට අපි නිෂ්පාදනය කරන භාණ්ඩය ගන්න මෙන්න මේ තිරස් අක්ෂර. එහෙනම් මෙතන දාගන්න හැමෝම n භාණ්ඩ කියලා. හරි n භාණ්ඩ. ඊට පස්සේ කැප කරන එක්කෙනාව අපි බොහෝ විට ගන්නෙ තිරස් අක්ෂරයට m භාණ්ඩ. m භාණ්ඩ. හරි. ඊට පස්සේ එහෙනම් m කියන එක්කෙනාව අපි හැමතිස්සෙම ගන්නෙ 20න් 20ට. හරි. එතන 20න් 20ට n කියන එක්කෙනාව අපි ගත්තේ 50න් 50ට. හරිද? ඒ විදිහට එන්නේ. එතකොට ආයේ ලක්ෂ ටික ලකුණු කරන්න අර පරණ පුරුද්දට උඩ ඉඳලා ABCD දාගෙන ඉන්න එපා. හරියට බලලා ABCD දාන්න. හරි. එතකොට මේ දේවල් ටික සහ ඒ පල්ලෙහා කොටස් ටික සම්පූර්ණ කරලා වැදගත් ඒවා highlight කරලා ඒ කොටස අද කොටසෙන් පස්සේ හැමෝම ඒවලා තියන්න. right. එහෙනම් ඔන්න මේ ප්‍රස්තාවිකව ඔයාට නිරූපණය කරන්න ඕනේ කරන වටපිටාව දුන්නා. දැන් ඒකට අග්ගල හද හදින්න එපා. හිස්තැන් ටික දැම්ම කරන්න යන්න එපා. අපි අනිත් මාතෘකාවට යමු. හරි. එන පිටු අංක 19 වාගේ මාතෘකාව ආවස්තික පිරිවැය ස්ථාවර වීමට හේතු ආදන ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා කියන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රයේ ස්වභාවය කොහොමද සරල රේඛාවක් තියෙන. මෙන්න මෙහෙම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් එන්න හේතුව මේ කතා කරන්න යන්නේ. හරි. ඔන්න දැන් හැමෝම ටට්ටක් ගාලා උත්තර ටික එවන්න මේ මම ගන්නවා මේ පැත්තට හරි තේ මේ පැත්තට සහල් හරි ඊට පස්සේ ඔන්න දැන් අර ඉස්සෙල්ලා බැරි වෙච්ච එක දැන් පුළුවන් කරගන්න හරි මේකේ මධ්‍ය ලක්ෂයට අදාළ தත්ත්වයක් දෙනවා මධ්‍ය ලක්ෂය හරි කර මේ මධ්‍ය ලක්ෂයට අදාළ தත්ත්වයක් තේ නිෂ්පාදනය හරි මෙතන 150යි මෙතන සහල් නිෂ්පාදනය 300යි හරිද මේ මධ්‍ය ලක්ෂයට අදාළ තත්ත්වයක් හරි මෙතන මධ්‍ය ලක්ෂය දැන් අර මම කියලා දීපු කෙටි ක්‍රමයේ භාවිතා කරලා සූත්‍රේ හරි අවබෝධයක් තියෙන විතරයි ඕනේ කෙටි ක්‍රමයට අග්ගල සූත්‍රයට දාන්න. ඒතර වැඩි ඉවරයි මම අහන ප්‍රශ්න ඉස්සලා තේරුම් ගන්න. හරි. අර මගේ බොහෝ විට මේ පැත්තට නිෂ්පාදනය කරන එක තමයි අර අපේ ගණනය කිරීම වලදී අපි දාන්නේ. හරි දැන් මම මෙහෙම අහනවා. තේ කිලෝවක් නිෂ්පාදනය කරන්න ගියොත් සහල් කොච්චරක් කැප කරන්න වෙනවද? හරි. තේ කිලෝවක ආවස්තික පිරිවැය. හරි. බාහන්නේ තේ කිලෝ එකක තේ කිලෝවක හරි ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. හරි. තප්පර දෙකයි පැහැදිලි. හරි. එහෙනම් තේ කිලෝවක ආවස්තික පිරිවැය කියලා කියන්නේ ආ දැන් දන්නවා මධ්‍ය ලක්ෂය මෙතන නම්. හරි. තේ අර මැද පොයින්ට් එක මෙතන 150යි නම් මේ දුරත් 150යි. හරි 150 150 කියන්නේ 300යි. හරි. හරි. දැන් උත්තරය ගන්න එපා. හරි දැන් මම පැහැදිලි කිරීම. හරි අර පාර පෙන්නුවා දැන් දුවගෙන යනකොට දැන් අහගෙන ඉන්න. හරි. ඊට පස්සේ මෙතනයි සමානයිනේ මධ්‍ය ලක්ෂය කියන්නේ ඒකනේ. ඒතර මේ දුර සමානයි මෙතන 300යි මෙතන 600යි. එහෙනම් තේ නම් නිෂ්පාදනය කරන්නේ 300ක් හදන්න ගියොත් කැප කරන්න වෙනවා 600. 600 300ෙන් බෙදනවා. එහෙනම් අපිට එනවා තේ කිලෝ එකක ආවස්තික පිරිවැය බලන්න මේ ටේබල් එක හරිවත් ගහ ගන්න ඇති කියලා හිතනවා. හරි. තේ කිලෝ එකක ආවස්තික පිරිවැය එනවා අපිට හරි දෙකයි මොනවාද? සහල්. සහල් කිලෝ දෙකයි. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් ඊට පස්සේ
සහල් කිලෝ එකක ආවස්තික පිරිවැය හරි සහල් කිලෝ එකක් ගත්තොත් එතන එතකොට සහල් උපරිම හදන්නේ 600 හරි ටග්ගල තප්පර දෙකේ ගන්න හැමෝම හරි සහල් කිලෝ එක ආවස්තික පිරිවැය කොහොමද සුළු කිරීම කොහොමද කියලා බලන්න තප්පර 10යි ඊට පස්සේ වන්න පා හරි පොඩි කැල්කියුලේෂන් එකක් ඉලක්කම් දෙකයි කෙනෙක් හදන්න ඕන සුළු කිරීම හදාගන්න මම ඉලක්කම් කියන්නේ ඉලක්කම් දෙක බෙදීමක් නිසා මම වෙලා කියන්නේ ඒක නිසා මේ හදාගන්න හරි අනික හැමෝම හරි අංගල එවන්න ඉලක්කම ටයිප් කරන බහල වෙලා කියන්නේ නැහැ දෙන්නේ වැරදි අනික හැමෝම හරි හරි එතකොට සහල්නේ නිෂ්පාදනය කර එන 600ක් හැදුවොත් කැප කරන්න නම් මේ ඔක්කොම ටික ගන්න අර කෙටි ක්‍රමයේ හරි මේ ඔක්කොම ටික කැප කරන්න 300 300 600 බෙදනවා හරි 300 බෙදීම 600 කියන්නේ මේවා සුළු කරගන්න 300 600 කියන්නේ මෙතන 300ට 300 එකයි මෙතන දෙකයි එක බෙදීම දෙක හරි බලන්න ඒ වගේ දේවල් පාව වරද්ද ගන්නවා එතකොට 0.5යි මොනවාද හරි මේ වගුව තියනවා කියන්නේ ඔන්න ඔයාලට තව මුතක දැනුමක් හරි දැන් මම ඔන්න මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් ඔන්න දැන් අපේ මාතෘකාවට එනවා මෙන්න මේ ස්ථාවර ආවස්තික පිරිය ඇති වෙන්න හේතු හරි ඒ කියන්නේ මොකක්ද කියලා දැන් අහගන්න හරි දැන් මම මෙතන ගන්න මේ එක මිනිස්සෙක් හිටියොත් අවබෝධයෙන් මේකේ අදහස තමයි දැන් ඔයා දන්න මේ නිෂ්පාදන හැකියාවක් අඳිනකොට උපකල්පන 4ක් තිබ්බනේ ඒක මතක් කරන්න ඕනේ නෑ දැන් එතකොට ඒකේ පළවෙනි එක තමයි සම්පත් සම්භාරය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ස්ථාවරයි. හරි. එතකොට සම්පත් සම්භාරය කිව්වම ඔයා දැන් ඒකක් දන්නවා. ඒක ඇතුලේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන මෙන්න මේ සාධක හතරම තියෙනවා. පැහැදිලි? එතකොට දැන් අපිට මේ කරුණ තේරුම් ගන්න පහසු වෙන්න මම ගන්නවා සම්පත් සම්භාරය කියන එකට මම මෙතන උදාහරණයක් ගන්නවා. අර අපි එක මිනිස්සෙක් එක්ක මේ කතාවට හරි. එක මිනිස්සෙක්. එතකොට මේ ආර්ථිකය නැත්නම් මේ රට ඇතුලේ ඉන්න මිනිස්සු ටික අපි බෙදන්නේ භාණ්ඩ දෙකකටනේ. හරි මිනිස්සු ටික බෙදන්නේ සහල් නිෂ්පාදනයේට ටිකක් මිනිස්සු දානවා. තේ නිෂ්පාදනයේට ටිකක් මිනිස්සු දානවා. ඕකනේ කරන්නේ. එතකොට මේ සම්පත් සම්භාරය අපි මේ විදිහට බෙදලා දානවා. එතකොට ඒක ඇතුලේ ඔන්න මම එක සංකල්පයක් අරගෙන වැඩි පැහැදිලි කරනවා. නැත්නම් මේක සංකීර්ණ වෙන්න පුළුවන් නිසා. හරි. එහෙනම් ඔන්න එක මිනිස්සෙක් ගත්තොත් මේ මිනිස්සයාට හදන්න පුළුවන් භාණ්ඩ දෙකයිනේ භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එක්ක එයාට තේ හදන්න පුළුවන්. නැත්නම් එයාට සහල් නිෂ්පාදනයේට දායක වෙන්න පුළුවන්. එක්ක තේ එක්ක සහල්. එක මිනිස්සෙක්ට එකම වෙලාවේ තැන් දෙක තින්න බෑ. හරි එහෙනම් එක්ක තේ හදනවා නැත්නම් සහල් නිෂ්පාදනය කරනවා. දැන් ආදන්නවා මේ අපි මේ ගත්තේ කිලෝවක. ඒ කියන්නේ ආන්තික. හරි ඒකයි මම මෙතන අවස්තික පිරිවැය කියලා විතරක් ගන්න. මෙතන තේ කිලෝවක් කියන්නේ ඒකකයක්. සහල් කිලෝවක් කියන්නේ ඒකකයක්. සමස්තයක් නෙමෙයි. හරි මේ ආන්තික අවස්තික පිරිවැය. එතකොට දැන් මිනිස්සෙක්ව අපි තේ නිෂ්පාදනයේ ඉඳලා හොඳට අහන් ඉන්න. හරි. තේ නිෂ්පාදනයට අපි මිනිස්සෙක්ව තේ නිෂ්පාදනයේ ඉඳලා සහල් වලට දැම්මොත්. හරි. ඒ මිනිස්සයා තේවත්තක වැඩ කර ඉන්නකොට යාව ඒ රස්සාව කරන්න එපා කියලා යාව දානවා කුඹුරකට සහල් නිෂ්පාදනයේ. එතකොට අන්න සහල් නිෂ්පාදනයේ මොකක්ද වෙන්නේ අන්න. හරි. අපි ගත්තොත් එතකොට සහල් නිෂ්පාදනයේ කිලෝ එකකින් වැඩි වෙනවා නම් ඒ මිනිස්සයා නිසා ඒ මිනිස්සයා අර කුඹුරට ඇවිල්ලා සහල් කිලෝවක් හදන හැම වෙලාවකම එයා අර තේවත්තේ හිටියනම් මම මේ අහන දෙයට හොඳට උත්තර දෙන්න. හරි. මම ඔන්න නැවත ප්‍රශ්නේ මුලින්ම කියනවා අහගෙන ඉඳලා මට උත්තරේ දෙන්න. හරි. පාඩ මේ ප්‍රස්තාර කියවන්න මේ වගු කියවන්න පුළුවන් වුණා නම් වැඩි හරි. හරි. මම අහන ප්‍රශ්නේ හොඳට අහගෙන ඉන්න. හරි. කීප දෙනෙක් වරද්ද ගනි. ඒක නිසා ඒ කීප දෙනාත් වරද්ද ගන්න නැති වෙන හොඳට අහගෙන ඉන්න. හරි. මම අහන්නේ අර මිනිස්සෙක් ඔන්න දැන් තේවත්තේ වැඩ කර ඉන්නවා. හරිද? ඒ මිනිස්සයාව තේ නිෂ්පාදනයෙන් අයින් කළා කණින් ඇදගෙන ඇවිල්ලා එයාව දානවා කුඹුරකට. සහල් නිෂ්පාදනයට. හරි. ඒ මිනිස්සයාව සහල් නිෂ්පාදනයට දාලා ඒ මිනිස්සයා විසින් සහල් කිලෝවක් එළියට ගන්න වෙලාව කියලා කියන්නේ කුඹුරින් එයාගේ ශ්‍රමය දායක කළා. එතනින් කුඹුරෙන් සහල් කිලෝවක් එන කාලය හරි සහල් කිලෝවක් ගන්න යන කාලය එයා අර තේවත්තේ හිටියනම් එයාට තේ කිලෝ කොච්චරක් ගන්න තිබ්බද? හරි. කුඹුරට ඒ මිනිස්සයාම අනියුක්ත කරලා සේවා නියුක්ත කරලා හරි ඒ මිනිස්සයා කුඹුරෙන්
සහල් කිලෝ එකක් හදන වෙලාවේ අර තේවත් හිටියනම් කොච්චරක් තේ නිෂ්පාදනය කරන්න තිබ්බද? ආපු උත්තර ටික හරි ඔක්කොම. පැහැදිලිද? නොයේ කරුණු ටික ඔලුවට දාගන්න. හරි? එතකොට මේ සහල් කිලෝවක් හදනවා කියලා කියන්නේ ඒ වෙලාවේ මේ ආවස්තික පිළිවෙල කියන්නේ කැප කිරීම අතහැරීම. මේක ඉන්නේ නැහැ. අපිට අත් කරගන්න බෑ. හරි? එතකොට මේ සහල් හදනවා කියන්නේ මේ තේ කිලෝ 0.5 ග්‍රෑම් 500ක් අතහරින්න වෙනවා. ඒ කියන්නේ අර මිනිස්සයා ඔන්න කුඹුරට ඇවිල්ලා වැඩ කරනවා කියන්නේ. අර තේවත් හිටියනම් ග්‍රෑම් 500ක් හදන්න තිබ්බ අවස්ථාව අහිමි වෙනවා. ඇයි මේ මිනිස්සයා එතන නේ එතන ඇදගෙන මෙතෙන්ට ආවා. ඒ වගේම අර කුඹුරේ වැඩ කරන මිනිස්සෙක් අරගෙන ගිහිල්ලා අර තේවත්තට දැම්මොත් ඒ මිනිස්සයා ගිහිල්ලා අර තේවත්තේ 1 කිලෝ එකක් හදනවා කියලා කියන්නේ ඒ වෙලාවේ ඒ තේවත් ඉන්නේ නැතුව ඒ මිනිස්සයා කුඹුරේ හිටියානම් ඒ මිනිස්සයාට හදන්න පුළුවන් වෙනවා හරි සහල් කිලෝ දෙකක්. හරි කුඹුරේ හිටියානන්නේ හදන්න වෙන්නේ. ඒක නිසා තමයි මේකට අපි කැපකිරීම ආවස්තික පිළිවෙල කියලා කියන්නේ. හරි එහෙනම් කුඹුරේ හිටියානම් කිලෝ දෙකක් හදන්න තිබ්බ හැබැයි තේවත්තට දාපු නිසා මොකක්ද වෙන්නේ? මේ සහල් කිලෝ දෙක අහිමි වෙනවා. හරි එයා ගිහිල්ලා තේ කිලෝ එකක් තමයි හදන්නේ. එනවාට පැහැදිලි ඇති. මේ මිනිසුන් අපි මේ භාණ්ඩ වර්ග දෙක අතර මාරු කරද්දී හැම මිනිස්සයාගෙන්ම හරි දැන් හිතන්න සහල් නිෂ්පාදනය කෙනෙක්ව තේ නිෂ්පාදනයට දානවා. හරි තේ නිෂ්පාදනයට දාලා තේ කිලෝ එකක් ගන්නවා කියන්නේ ඒ හැම මිනිස්සයම තේ කිලෝවක් හදනවා කියන්නේ එයාට කුඹුරේ හිටියනම් හදන්න පුළුවන් වෙනවා සහල් කිලෝ දෙකක්. හරිද? ඒ වගේමයි තේ හදන මිනිසුන්ව සහල් නිෂ්පාදනයට දැම්මොත් හරි සහල් කිලෝවක් හදනවා කියලා කියන්නේ ඒ මිනිස්සයා තේවත් හිටියනම් තේ කිලෝ 0.5 එයාට හදන්න හැකියාව එනවා. හරි හිටියනම් ඒ කියන්නේ වර්තමානයේ කැපකිරීම අතහරින්න වෙනවා. හරි දැන් පැහැදිලි ඇති හැම මිනිස්සයම සම්බන්ධයෙන් දැන් ආන්තික හැමතැනම ස්ථාවරාගයක් නෙගත්තේ මේ ස්ථාවරෙන්න හේතුව තමයි දැන් මට හරි ඔයගොල්ලෝම කියන්න මම මේ අහන ප්‍රශ්නෙට හරි මෙතන ඔයාගාම උත්තරේ තියෙනවා මම ඔන්න මෙතන එකතු කිරීමක් කරනවා අවබෝධයෙන් හරි එතකොට තේවත්තේ ඉන්න ඕනෑම මිනිස්සෙක්ව සහල් නිෂ්පාදනයට දැම්මොත් හරි සහල් නිෂ්පාදනයට දාලා සහල් කිලෝවක් හදන වෙලාව කියලා කියන්නේ හරි සහල් කිලෝ එකක් කියලා කියන්නේ හරි එයාට කැප කරන්න වෙනවා කැප කිරීම සහල් කිලෝ එකකට තේ 0.5ක් කැප කරන්න වෙනවා හරි තේ 0.5ක් කැප කරන්න වෙනවා හරි ඒ වගේමයි මෙතන සහල් නිෂ්පාදනයේ හිටපු එක්කෙනෙක්ව තේ නිෂ්පාදනයට දැම්මොත් හරි තේ කිලෝ එකක් හදනවා කියලා කියන්නේ එයා කුඹුරේ හිටියානම් සහල් නිෂ්පාදනයට දායක වෙලා හිටියානම් හරි මම මෙතන ලියනවා හරි තේ කිලෝ එකක් කියලා කියන්නේ තේ ඒකකයක් කියලා කියන්නේ හරි ඒ හදන වෙලාවේ එයාට සහල් කිලෝ හදන්න තිබ්බා හරි සහල් කිලෝ දෙකක් කැප කරන්න වෙනවා හරි සහල් කිලෝ දෙකක් කැප කරන්න වෙනවා ඒ සම්බන්ධතාවය ඔළුවට දාගන්න එතකොට ඕනෑම මිනිස්සෙක් අරගෙන සහල් වලින් තේ වලට දැම්මොත් හරි තේ කිලෝවක් හදන හැම තප්පරෙම හරි තේ කිලෝවක් නිෂ්පාදනයට එකතු වෙන හැම වෙලෙම එයාට සහල් කිලෝ දෙකක් කුඹුරේ ඉඳලා හදන්න තිබේ අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේම අනිත් පැත්ත. හරි. තේ නිෂ්පාදනය කර කර ඉන්න මිනිස්සෙක්ට සහල් නිෂ්පාදනයට දැම්මොත් ඒ මිනිස්සයා කුඹුරට ගිහිල්ලා සහල් කිලෝවක් හදන හැම වෙලාවෙම එයා අර තේවත් හිටියනම් තේ කිලෝ 0.5ක් හදන අවස්ථාව එයාට අහිමි වෙනවා. අර තේවත් හිටියනම් 0.5ක් හදන්න තිබ්බ දැන් කුඹුරට ආපු නිසා ඒක එයාගේ ආවස්තික පිළිවෙල. හරි. දැන් මේකෙන් අදහස මේ මිනිස්සු ටික එකම වගේ කියන එකද නැත්නම් එකිනෙකට වෙනස් කියන එකද හරි දැන් මේකේ අදහස මේ සහල් වලින් මිනිස්සෙක් දැම්මහම කැපකිරීම කොහොමද කියලා ඔයා දන්නවා තේවත් ඉඳලා මිනිස්සෙක් මේ පැත්තට දැම්මහම කැපකිරීම කොහොමද කියලා දන්නවා එතකොට මේකේ අදහස මේ ඉන්න මිනිස්සු ටික හරි එක වගේද එක වගේ නම් අංක 1 කියලා එවන්න හරි වෙනස් නම් අංක 2 කියලා හරි එතකොට ඉන්න මිනිස්සු ටික එක වගේද වෙනස් හරි පැහැදිලිද මේ කාරණාව හරියට තේරුම් ගන්න මේකේ තියෙන එකම එක හේතුවයි. දැන් ඔයාලා ටියුබ් ටේබල් උත්තරය වෙන කට්ටිය නෙමෙයි මම මේ උගන්වන්නේ. හරි. හැමතිස්සෙම ඔයා ජෙනුයින් වෙන්න. හරි මම ඔයාලට විශේෂ උගන්වන්නේ මගේ කට්ටිය දැන් ගෲප් හදාගෙන නැති බැරි හරි අර දුෂ්කර ගම්මාන වල ඒ ළමයිට උගන්වනවා. එහෙම පිරිසක් මම නිර්මාණය කළා දෙන්න. ඒ ළමයි වෙන විෂයන් උගන්වන්නේ නැහැ. හරි උගන්වන්නේ ආර්ථික දැන් මම මේ මෑතක හම්බුනාමත් අනිත් විෂයන් උගන්වන්න කියලා. හරි. ඇයි උගන්වන්නේ නැත්තේ? ඒක උගන්වන්න පුළුවන් විදියට ඕනෙකට වටපිටාව හැදිලා නැහැ. දැන් වාට ඒ වටපිටාව හැදෙනවා. හරි. ඒක හදාගන්න. ඒකයි කියන්නේ. හරි. එහෙනම්
ටියුට් ටේබල් උත්තරේ වලට නෙමෙයි මම මේ කතා කරන්නේ. මම විෂය උගන්වලා එතන ඉගෙන ගත්ත එකක් නැත්නම් ඒගොල්ලන්ට එක්සෑම් එකක් තිබ්බ ලකුණු නැහැ. එතකොට මේකේ අදහස මොකක්ද? සහල් වලින් තේවලට දැම්මත් ඕනෑම මිනිස්සෙක් තේවලට ගියා කියන්නේ තේ 1 කිලෝවක් හදනවා කියන්නේ අර ආවස්තික ක්‍රියා සහල් කිලෝ 2යි. ඒ වගේමයි මෙතන තේවත් ඉඳලා මිනිස්සෙක් කුඹරට දැම්මොත් ඒ වෙලාවේ සහල් කිලෝවක් හදනවා කියන්නේ එතරම් කැපකිරීම හැමතැනම තේ කිලෝ 0.5 ඉන මේකේ අදහස තමයි. මෙන්න මේ ඉන්න මිනිස්සු මෙන්න මේ නිෂ්පාදනාංශ අතර මාරුනහම අර කැප කරන් වෙන එක සමානයි කියන්නේ. මේ මිනිස්සු එකම වගේ දක්ෂයි. හරි එකම වගේ දක්ෂයි කියන්නේ මේ සම්පත් ටික සමජාතියයි කියන කරුණ. එකම එක හේතුවයි වාගේ ස්ථාවර ආවස්තික පිළිවෙලට තියෙන්නේ. බලන්න නිෂ්පාදන සාධක හයිලයිට් කරන් දෙනවා සමජාතීය. නැත්තම් පූර්ණ ආදේශක කියන එක එකම වගේ. හරි ඒකයි අර හැම මිනිස්සයා වෙනුවෙන්ම කැපකිරීම මේ තේ කිලෝ එකක් වෙනුවෙන් කැපකිරීම හැමතැනම දෙක. එතන මොන මිනිස්සයාවත් එච්චරයි. හරි එතකොට සහල් නිෂ්පාදනයේට කිලෝ එකකින් දායක වෙනවා කියන්නේ මොන මිනිස්සයා ඇවිල්ලා කිලෝවක් හැදුවත් අර තේ නිෂ්පාදනයේ කැපකිරීම 0.5 මේ අවස්ථාවරයි. බලන්න කියනවා. එනම් පවත්නා සම්පත් භාණ්ඩ දෙකම නිෂ්පාදනය කිරීම සඳහා අන්න එක හා සමාන කාර්යක්ෂමතාවය මේ මිනිස්සු හැමෝම එකම වගේ දක්ෂයි. හරි සහ ඒකාකාරී ලෙස යෝග්‍ය වීම. බලන්න ශ්‍රමිකයන් දෙදෙනෙකුගේ කාර්යක්ෂමතාව සමාන වන විට. හරි එතකොට ශ්‍රමිකයන් දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගේ කාර්යක්ෂමතාවය අර තේ නිෂ්පාදනයේට ගියොත් ඒ හදන්න පුළුවන් ප්‍රමාණයයි එතනින් කැප කරන ප්‍රමාණය සමාන වෙනවා. මේ කාරණා ටික සමාන වෙනවා. හරි එහෙනම් කියනවා සමාන වන විට එක් ශ්‍රමිකයෙකු වෙනුවෙන් අනෙක් ශ්‍රමිකයා ආදේශ කළද කැප කරන ප්‍රමාණය වෙනස් වෙනවා. හරි දැන් හිතන්නකො මේ තේවත්තේ වැඩ කරන් ඉන්න මිනිස්සු හැමෝම එකම වගේ දක්ෂයි. හරි තේවත්තේ සහ සහල් නිෂ්පාදනයේ ඉන්න මිනිස්සු එකම වගේ දක්ෂයි. හරි එතකොට එහෙම ඉන්නකොට එක මිනිස්සෙක්ව අයින් කළා තව මිනිස්සෙක්ව දැන් හිතන්න තේ නිෂ්පාදනයේටම එක පැත්තකින් හිතන්න ඕන තවත් ලේසි වෙන තේවත්තේ ඉන්න මිනිස්සු ටික එකම වගේ දක්ෂයි. එතකොට එතන එළියේ ඉන්නවා නම් තව මිනිස්සෙක් එකම වගේ දක්ෂ ඒ මිනිස්සයාව තේ නිෂ්පාදනයට දාලා තේ නිෂ්පාදනයේ හිටව මිනිස්සෙක්ව එළියෙන් තිබ්බා කියලා අර නිෂ්පාදනය අඩු වෙනවද නැහැ. ඇයි එකම වගේ දක්ෂයි අර මිනිස්සයා කරපු වැඩ ටිකම අලුත් එක්කනත් ඇවිල්ලා කරනවා. සම්පත් සමජාතීයයි. එහෙනම් අර කැපකිරීම සමානයි හැමතැනම. හරි බලන්න කියනවා එක් ශ්‍රමිකයෙකු වෙනුවෙන් අනෙක් ශ්‍රමිකයා ආදේශ කළද කැප කරන ප්‍රමාණය වෙනස් වෙනවා. අවසානයේ නිෂ්පාදන හැකියාව වක්‍රය මත නැවත හයිලයිට් කරගන්න වක්‍රය මත කියන එක මතක තියාගන්න ආවස්තික පෙර නිර්වචනය කරද්දී මම අනාගතේ මයික් එක ඔන් කරන්න කියද්දී ආවස්තික පෙරය ගෑවිලා තියෙනවා නම් මේ නිෂ්පාදනය හැකියාව වක්‍රත් එක්ක කතා කරද්දී මත කියන එක කියන්න ඕනේ. නියතයක්. අනිත් දේවල් ටික වැරදුනත් මට මත කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ මුලම. එතකොට නිෂ්පාදනය හැකියාව වක්‍රය මත එක් භාණ්ඩයක් වැඩියෙන් නිෂ්පාදනය කිරීම සඳහා අනෙක් භාණ්ඩය සඳහා යොදවා ඇති සම්පත් ක්‍රමයෙන් එම භාණ්ඩය වෙතින් ඉවත් කළ යුතු වන බැවින් ආවස්තික පිරියක් හටගන්නා නමුත් එලෙස සම්පත් ඉවත් කර ගැනීම නිසා එම භාණ්ඩයේ හරි හයිලයිට් කරන් දෙනවා නිෂ්පාදනය පහළ වැටෙනුයි. හරි අර හැමතිස්සෙම ඔයාලට මතකයි අර සහල් නිෂ්පාදනය වැඩි කරන්න තේ නිෂ්පාදනය අඩු කරන්නම වෙනවා. හරි එතකොට සහල් නිෂ්පාදනය වැඩි කරද්දී තේ නිෂ්පාදනය අඩු වෙන අර ඒ වේගය නැත්නම් අර කැප කරන ආවස්තික පිරිවැය හැමතැනම කොහොමද සමානයි. බලන්න කියනවා පහළ වැටෙනුයේ එක හා සමාන ප්‍රමාණයකින්. එබැවින් ආවස්තික පිරිවැය ස්ථාවරාගයක් ගන්න. එහෙනම් ඔන්න සරල රේඛීය කියලා කියන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය තත්ත්වයක්. ඔයා ගණනය කිරීම වලින් ඔප්පු කරගත්තා. හැමතැනම එතකොට කිසියම් භාණ්ඩයක් හදනකොට මේ භාණ්ඩ වර්ග දෙකේ එක භාණ්ඩයක් හදනකොට අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය හැමතැනම නිශ්චිතාගයක් ගන්නවා. එතකොට ඒකට හේතුව තමයි එකම එක හේතුවයි තියෙන්නේ මොනවාද මේ නිෂ්පාදන සම්පත් භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත් මේ හැමදේම අපි උදාහරණයක් කතා කරේ ශ්‍රමයත් එක්ක වැඩි සංකීර්ණ වෙන නිසා එහෙනම් මෙන්න මේ නිෂ්පාදන සම්පත් සමජාතීය එකම වගේ කියන්නේ පූර්ණ ආදේශක එක මිනිස්සෙක් අයින් කළා එයා වෙනුවට එළි ඉන්න මිනිස්සෙක් දැම්මා කියලා අර නිෂ්පාදනය වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ මේ මට්ටමේම තියෙන. ඒ කියන්නේ මේ මිනිස්සු දෙන්නම එකම වගේ දක්ෂයි. හරි එහෙනම් පූර්ණ ආදේශක වීම කියන කරුණ පැහැදිලිද? ඒ දක්වා විතරයි එතකොට ඔන්න ස්ථාවර ආවස්තික පිරිවැය කියන මාතෘකාව අපි කතා කරන්නේ. ඊට පස්සේ එමු වැඩි වන ආවස්තික පිරිවැය. හරි මේ කාරණා හරි ලේසි වට තේරුම් ගන්න. හරි මම පොඩි ෂෝට් නෝට් එකක් මම දෙන්න මේ කාරණා දෙකත් එක්ක. එතකොට මේ අපි මුලින්ම ස්ථාවර ආවස්තික පිරිවැය කතා කරන්නේ. ස්ථාවරයි කියලා කියන්නේ අර ආවස්තික පිරිවැය කියන්නේ හැමතිස්සෙම කැපකිරීම. කැපකිරීම සමානයි. හරි එතකොට මම මුලින්ම ඔයාලට පොඩි
ෂෝට් නෝට් එකක් දෙන්න අපි ඒකත් එක්ක වැඩි ඉස්සරහනේ. එතකොට ඔයාලට මේ සංකල්ප දෙක අතර නිශ්චිතවම වෙනස්කම් ටික හරි ලේසියට ගන්න පුළුවන්. එතකොට අපි ආවස්තික හරි පාලියන්න වාගේ හව් ෂීට් එක අරගෙන ආවස්තික පිරිවැය ස්වරූප right ආවස්තික පිරිවැය ස්වරූප ආවස්තික පිරිවැය ස්වරූප අපි ප්‍රධාන ස්වරූප තුනක් කතා කරා හරි ස්ථාවර ආවස්තික පිරිවැය ස්ථාවර ඊට පස්සේ වැඩෙන ඊට පස්සේ හීනවන ආවස්තික පිරිවැය සම්පූර්ණයෙන් ලියන්න හරි ස්ථාවර ආවස්තික පිරිවැය වැඩෙන ආවස්තික පිරිවැය ඊට පස්සේ හීනවන ආවස්තික පිරිවැය මේ ස්ථාවර කියන්නේ ඔයා දන්නවා මේකේ හැඩය කොහොමද හරි වරහන් අතර ලියා ගන්න සරල රේඛීය හරි සරල රේඛීය නිෂ්පාදන හැකියාව වක්‍රයක් ආවා වැඩෙන කියලා කියන්නේ එතන අපි කතා කරන්නේ මූලයට අවතල හරි මූලයට අවතල හීනවන කියලා කියන්නේ මූලයට උත්තර ඒක අපේ විෂය නිර්දේශය ඇතුලේ කතා කරන්නේ නැති නිසා මම එතන පැහැදිලි කිරීම කරන්නේ නැහැ ඒක වගේ ඒවල විෂය නිර්දේශය ඇතුලේ නැහැ හැබැයි මේ ස්වරූප තුන ඇතුලේ අවසාන ස්වරූපය කියලා අවබෝධයක් තියාගන්න ඒක හොඳටම ප්‍රමාණවත් හරි ඊට පස්සේ මෙන්න මේ ස්ථාවර ආවස්තික පිරිවැය වේවා හරි වැඩෙන ආවස්තික පිරිවැය වේවා හරි අපි අනිත් එක්කව කතා කරන්නේ නැති නිසා මේ දෙන්නවම කතා කරද්දී අර කෝකනට් අයිල වගේ භාවිතා කරන කාරණා ටිකක් තියාලා ආවස්තික පිරිවැය නම් මම කිව්වනේ හරි මොන දේ ඉස්සුණත් අනිවාර්යෙන් කියනවා නිෂ්පාදන හැකියාව මායි වක්‍රය මත කටයුතු කරමින් සිටියදී හරි සහ අනෙක් කාරණාව තමයි එක බාන් ආවස්තික පිරිවැයක් හට ගන්න එක්කෙනෙක් වැඩි වෙන්න එපා. හරි වක්‍රය මත ඉන්නත් ඕනේ. තව එක්කෙනෙක්ගේ නිෂ්පාදනය වැඩි වෙන්නත් ඕනේ. කොහොමද වැඩි වෙන්න ඕනේ සමාන ඒකක වලින්. ඒතර ඒක කෝකටත් අයිල වගේ මේ නිර්වචන දෙකටම එනවා. හරි. ඔයා පාඩම් කරද්දී ඔයා ගහ ගන්න ඕනේ ෂෝට් නෝට් එක ඔන්න මම හරි ක්ලාස් එක ඇතුළේම දෙනවා. ඒක නිසා පාඩම් කිරීම අත්‍යවශ්‍යයි. ඊට තමයි ලක්ෂණ ඇහුවාම හරි 2යි කියන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. හරි ඒක නිසා පාඩම් කරා. එතකොට මේක ඇතුලේ හරි මම මේ විදිහට ගන්නවා ඉතින්ලා පළවෙනි එක තියනවා මේ දෙන්නටම පොදුවේ ලියන්න නිෂ්පාදන හැකියා නීහෑම වක්‍රය මත හරි නීහෑම වක්‍රය මත නිපදවමින් සිටියදී කියන එකක් කියන්න ඕනේ මත හරි නිපදවමින් සිටියදී ඊට පස්සේ අනිත් එක හරි නීහෑම වක්‍රය මත නිපදවමින් සිටියදී ඊට පස්සේ දෙවනි කර්ම කියන්න ඕනේ බාණ්ඩ දෙකයිනේ තියෙන්නේ මාත් එක්කම ලියමු හරි දැන් ලස්සනට ලියලා ඉන්න එපා දැන් ටග්ග ලියා ගන්න හරි දෙවනි එක ලියන්න එක් බාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි කිරීමේදී අන්තිම පොයින්ට් එක ලියන්න එතන අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය හරි අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය හරි කමා එකක් දාන්න අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය කියලා කමා එකක් දාන්න හරි ඊට පස්සේ මේ ස්ථාවර කියන එක්කෙනාගේ මෙන්න මේ ඊතලයේ කෙලින්ම ගන්න ස්ථාවර ආවස්තික පිරිවැය කියලා කියන්නේ කැප කරන ප්‍රමාණය කොහොමද අපි දැන් කතා කරා නොවෙනස්ව පැවතීම හරි
නොවෙනස්ව පවතින තත්වයකි. හරි. නොවෙනස්ව පවතින තත්වයකි. ඔන්න නිර්වචන. හරි. නොවෙනස්ව පවතින තත්වයකි බලන්න නිර්වචන. ස්ථාවර ආවස්තික ක්‍රියාවණු නියමාවක්‍රයේ මත මේ වැදගත්ම දේවල් ටික මේ ටික මට අනිවාර්යෙන් කියන්න ඕනේ. නියමාවක්‍රයේ මත නිපදවමින් සිටියදී කියන එකයි අත් highlight කරගන්න ලියුප් එකේම එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ සමාන ඒකක වලින් වැඩි වෙද්දී සමාන ඒකක වලින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය අන්න නොවෙනස්ව තියනවා නම් ඒකට තමයි කියන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය. හරි. එහෙනම් වැඩෙන කියලා කියන්නේ දැන් නෝට් බලන්න එපා. ඔයාම හිතන්න වැඩෙන ආවස්තික පිරිවැය මේ එන්න කැපකිරීම තමයි මේ වැඩෙන්නේ. හරි. එහෙනම් මෙතන මේ කතා ටික එහෙමමයි පොගරත් ටයිල් වගේ. හරි. නියමාවක්‍රය මත නිපදවමින් සිටියදී එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ඒකක වලින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය මෙන්න මෙයා. හරි කැප කරන ප්‍රමාණය. හරි මෙතන මොකක්ද වෙන්නේ? ක්‍රමයෙන් වැඩි වීම ඔච්චරයි නිර්වචනය. අරක පාඩම් කරා කියන්නේ මේක 아무තු දෙයක් නෙමෙයි. හරි එහෙනම් එතන ලියන්න. ක්‍රමයෙන් වැඩි වෙන තත්වයකි. ක්‍රමයෙන් වැඩි වෙන තත්වයකි. හරි ක්‍රමයෙන් වැඩි වෙන තත්වයකි. හරි. ඊට පස්සේ මම කැමතියි ඔයා ගෙදරදී මේකට තව චූටි එකතු කිරීමක් කරනවා නම් මේ දෙන්නගෙන්ම තව මෙන්න මෙහෙම ඊතල දෙකක් ඇවිල්ලා. හරි. අපි මෙතෙන්ටම ගමු මේ මයි ස්ක්‍රීන් එකත් එක්ක අනිත් වැඩේ කරන්න. එතකොට මෙන්න මේ විදිහට මේ මෙතන කොමන් හෙඩින් එකක් අර වගේම ගන්න මේ හේතු කියලා. හේතු ඇලෙරක් හේතුව. හරි. මෙන්න මේ නොවෙනස්ව පවතින නැත්නම් මේ ස්ථාවර ආවස්තික පිරිවැයට හේතුව මෙතන එකයි තිබ්බේ පල්ලයට ඊතලයක් දාලා ඒක ලියන්න. එකයි. හරි. අද දවසේ අන්තිමේටම මෙන්න මේ ක්‍රමෙන් වැඩි වෙන්න අපි හේතු කතා කරන ඒකත් වාගේ ෂෝට් නෝට් එක එකතු කරගන්න. ඒතකොට මේ අවස්ථික ක්‍රමෙන් අද මේ සෙෂන් එකේම කාරණා ටික ඉවරයි. හරි. මෙතන හේතු අපි තුනක් කතා කරනවා. එක තුන කියලා නම්බර්ස් ටික පැන්සල් එකකින් දැන් මම පොලේ දාලා තියෙනවා. ඊට පස්සේ ඒක P වලට හදලා මට ෆොටෝ එකක් එවන්න. හරි. එනවාට පැහැදිලි ඇති. එච්චරයි කතාව. ඒක නිසා එක තැනකින් පාඩම් කරගත්ත කෙනෙක් වැඩි ලේසි. මම මේ හැම දෙයක්ම පැහැදිලි කරලා තියෙනවා. හරි. වක්‍රයේ මත හිටියොත් තමයි ආවස්තික පිරිවැය එන්නේ ඔප්පු කරා. හරි. ඊට පස්සේ එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි වුණේ හැමතිස්සෙම ඕනෙම පැත්තකට ගමන් කරනකොට සමාන ඒකක වලින් වැඩි වුණේ. හරි. අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස්ව තියෙනවා නම් ඒකට කියනවා ස්ථාවර. ක්‍රමයෙන් වැඩි වෙනවා නම් කියනවා වැඩි ඔච්චරයි. හරි. එතකොට මම තව ඔන්න අමතර කරුණක් කියනවා. මම කිව්වා මෙන්න මේ ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මේක න්‍යායක්. හරි අපි සංකල්පයක් විදිහට කතා කරන දෙයක්. හැබැයි සැබෑ ලෝකේ අපි දකිනවා මෙන්න මේ වැඩෙන ආවස්තික පිරිවැය කියන එක සැබෑ ලෝකේ දකින්න බෑ. පැහැදිලි ආර්ථික විද්‍යාවේ හරි ඒවා දන්න සමහර කාරණා ටිකක් තියෙනවානේ. අනිත් යාළුවෝ දන්නේ නැති මේ පන්ති ඉන්න පිරිස විශේෂයෙන් දන්න කාරණා මොකක්ද? අර ආර්ථික කියන වචනයත් එක්ක හැංගිලා තියෙනවා හිඟ තමයි. හරි ආවස්තික පිරිවැය. ආර්ථික භාණ්ඩයක් ගත්තා. හරි ඊට පස්සේ ආර්ථික සම්පත් ගත්තා. හරි. මේ ඕනෑම ආර්ථික කියලා ගෑවිලා තිබ්බොත් එතන ඉන්කම අවස්ථිත පිරිවැය තියෙනවා. ඒක සම්බන්ධතාවයක් තියෙන ඉන්කම නිසා තේරීම වෙනවා. තේරීම නිසා අනිවාර්යයෙන්ම අවස්ථිත පිරිවැයක් එනවා. හරි. ඒ වගේ ඉගෙන ගන්න. අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් තත්වයක් නම් මොන කියනවා අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් තත්වයක් නම් අපි ඒක නිකම්ම නිකන් කියන්නේ ආර්ථික විද්‍යාවේ. අපි ඒකට වචනයක් දානවා නීතිය කියලා. හරි නීතිය. මම කියනවා මේ ස්ථාවර ආවස්තික පිරිවැය කියන එක අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් තත්ත්වයක්. අපිට කියන්න බෑනේ මිනිස්සු හැමෝම එකම වගේ දක්ෂයි කියන්න පුළුවන්ද? බෑ. ඒක න්‍යායක්. හරි කාන්තයක්. හැබැයි මේ වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ අර තේ නිෂ්පාදනයේ මිනිස්සෙක් සහල් නිෂ්පාදනයට ගත්තොත් පළවෙනි මිනිස්සයා හින්දා අර තේ නිෂ්පාදනයේ වෙන අඩුවීමයි. තව මිනිස්සෙක් ගත්තොත් දෙවෙනි මිනිස්සයා හින්දා තේ නිෂ්පාදනයේ වෙන අඩුවීමයි අපිට සමානයි කියන්න බෑනේ. නේද වෙනස් වෙනවා. හරි. ඒතර ඒක ගොඩක් නෙමෙයි වැඩෙන එකක් නේ මම පැහැදිලි කිරීම කරනවා. හරි. නම් මේ ප්‍රායෝගිකව අපිට හරි දකින්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ වැඩෙන ආවස්තික පිරිවැය කියන தত্ত্বය. ඒක නිසා මේක නිකම්ම නිකම් වැඩෙන ආවස්තික පිරිවැය කියලා අපි කියන්නේ. ඒක නිසා මේකට කියනවා වැඩෙන ආවස්තික පිරිවැය නීතිය. ආදන් පාස් පේපර්ස් අරගෙන මේ කොටස් එක බලද්දී ඔයා දකි. මෙයාගෙන අහන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය යනු කුමක්ද? ස්ථාවර ආවස්තික පිරිවැයට හේතුව කුමක්ද? එහෙම අහන්නේ. හැබැයි මෙතන අහන්නේ වැඩෙන ආවස්තික පිරිවැය නීතිය කියන්නේ මොකක්ද? හරි.
වැඩෙන ආවස්තික පෙරහැර නීතිය සඳහා සපුරාලිය යුතු කොන්දේසි මොනවද? හේතු මොනවද? හරි. ඒ කාරණාව එහෙම අහන්නේ අර නීතිය කියලා දාන්නේ හැමතිස්සෙම ඉගෙන ගන්න අමතරව සටහන් කරගන්න. අපිට අර ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් නා. හරි. අපි මේ දේවල් වලට නීතිය කියන වචනේ භාවිතා කරනවා. හරි. එන්න මාත් එක්ක වැඩි වෙන ආවස්තික පෙරහැර හැමෝම ටිප් එක දැන් මේ දේවල් මුකුත් ෆිල් කර කර ඉන්න එපා. එන්න. නිෂ්පාදනකිකයා වක්‍රය මත හරි අන්න පළවෙනි වක්‍රය මත නිපදවමින් සිටියදී එක් භාණ්ඩයක නිෂ්පාදනය කොහොමද වැඩි වෙන්නේ? සමාන ඒකක වලින් වැඩි කරන විට ඒ වෙනුවෙන් අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය අන්න ක්‍රමයෙන් ඉහළ යනවා. හරි ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක තමයි වැඩි වෙන කියලා කියන්නේ. හරි. නැතහොත් එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරන විට අනෙක් භාණ්ඩෙන් කැප කරන අනුපාතිකයවත් ඔයාලා දන්නවා ආන්තික ආවස්තික පෙරහැර ක්‍රමයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ ඔන්න මාර කියපු අමතර කරුණ බලන්න. නිෂ්පාදනයේදී මෙලෙස වැඩි වන ආවස්තික පෙරහැර තත්ත්වයක් පැන නැගීම වඩා තාත්වික මේක ප්‍රායෝගිකයි. හරි. තත්ත්වයක් බැවින් අපි මේකට කියනවා වැඩි වන ආවස්තික පෙරහැර නීතියක් කියලා. මාතෘකාවේ නම විතරක් කියන්නේ නැහැ. ඒකට නීතිය කියලා කතා කරනවා. ප්‍රායෝගිකව අපිට දකින්න පුළුවන් දෙයක් නිසා. හරි. එන්නේ එහා පැත්තට. හරි. මොනවාට වැඩක් තියෙනවා. දැන් කරගෙන යන්න. හරි. මොනවාට ටේබල් එකක් දීලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා අඩුපාඩු ටික එකක් දැන් මේ දේවල් හදාගමු සහ මම කියන්නේ උත්තරේ වන්න දැන් බලන්න එක්සැම්පල් එක. එක්තරා ආර්ථිකයකට අදාළ නිෂ්පාදන හැකියාව පිළිබඳව ඔන්න ඔයාට හරි ලේඛනයක් දීලා තියෙනවා. ඒකේ දැන් ඔයාලට පේන ඇති අර වැඩි වෙන්නේ කවුද? හරි. මට x ද y ද කියලා ඒවා. දැන් ABCD ආදි වශයෙන් යද්දී හරි. ඔයාට අර සෛල ටික වැඩ කරනවා නම් හරි ඔයාලට පේනවා මොන භාණ්ඩයේ නිෂ්පාදනයේද වැඩි වෙන්නේ හැමදෙස්සෙම. හරි. x ද y ද? හරි. x කියන එක්කෙනා තමයි 0.10 වැඩි වෙන්නේ. ඔයාලට උඩ හෙඩින් එකේ දීලා තියෙනවා. අංගල දීලා තියෙනවා මොකද්ද? x භාණ්ඩයේ නිෂ්පාදනයේ අවස්ථාව x තමයි දැන් හදන්න යන්නේ. හරි. එහෙනම් මම කැමති එතන අර x භාණ්ඩ ඒකක කියන තැන වරහන් ඇතුලේ එතන ඔයා ලියාගන්න නිෂ්පාදනය. හරි නිෂ්පාදනය. ඔයාලට ලේසි වෙන්න chart එකක් තියෙනවා බලන්න ප්‍රස්ථාරය අඳිනකොට එතන x කියන තැන ඒ පල්ලෙහා හරි තිරස් අක්ෂයේ දාගන්න නිෂ්පාදනය. නිපදවන භාණ්ඩයේ x. සිරස් අක්ෂේ නම් වරහන් ඇතුලේ දාගන්න ඕනේ කැප කරන්නේ y. ඒ කරුණුත් එකතු කරගන්න. හරි. ඊට පස්සේ දැන් මට කියන්න මේ මම අහන අවස්ථාවලට උත්තර දෙන්න. හරි හැමෝම ගාන හදනවත් එක්ක මේ වන්න. ගාන විතරක් හදා දෙන්න එපා. මට ඔයාලගේ මට්ටම දෙන්න. හරි. මට කියන්න මේ A ඉඳලා B දක්වා නිමැවුම් සංයෝග වෙනස් වෙන්නේ. කවුරුත් ප්‍රස්ථාරාන්ත කියන්න එපා වරදී. හරි. A ඉඳලා B දක්වා යද්දී x ඒකකයක ආවස්තික පිරිවැය කොච්චර දෙන්නේ කියලා මට හදලා කියන්න. x ඒකකයක ආවස්තික පිරිවැය. හරි. ඒක ආන්සර් එක මම වරදින කවුරු හරි ඉන්නවා නම් කියන්න අනිත් පැත්තේ ආන්සර් ගෙවලා අනිත් පැත්තට යන්න. හරි එතන ඉඳන් කරගෙන යන්න. හරි හැමෝම ඒවා ආන්සර් ගෙවුවා වැඩි කරගෙන ගියා. උත්තර ඔක්කොම හරි. හරි. අංක 54 හැදෙන්න ඕනේ. සුදු කිරීම. පැහැදිලි. එතකොට මෙතන අර බලන්න දැන් සූත්‍ර පැත්තකින් හරි ලියලා තියාගන්න අවස්ථිකය කියන්නේ කැපකිරීම බෙදීම නිෂ්පාදනය. හරි. එහෙනම් මේ වෙලාවේ x ඒකක 0.10ට යනවා කියන්නේ නිෂ්පාදනයක් 10යි. කැපකිරීම 150 140 වෙනවා කියන්නේ අඩුවීමක් කීයද? එතනක් වෙනවා 10. 10 10න් බෙදුවට පස්සේ 1යි. හරි. ඒ විදිහට දෙවැනි එක මට එවන්න ආන්සර්. හරි. හැමෝම ආන්සර් ගෙවද්දී everyone කියන එක දෙන්නේ නැතුව අට විතරක් එවන්න මම ඒක නිසා ඒ උත්තර ගැන නොකිය ඉන්නම්. ඒවා හරිද වැරදිද? ඒ උත්තර හැර මේ දක්වපු කට්ටිය හරි. එහෙම උත්තරයක් ඇවිත්. හරි. right. එහෙනම් දැන් කරගෙන යන වැඩේ අල්ලගත්තනේ. හරි. එහෙනම් ওই විදිහට ටක් ගාලා මේ ටේබල් එකම ෆිල් කරන්න. හරි. උත්තර ඔක්කොම හරි. දැන් සම්පූර්ණ වගුවම හැමෝම ෆිල් කරන්න.
හරි. එහෙනම් ඔයාට ආපු උත්තර ටික මේ විදිහට ආවද කියලා බලන්න. හරි. එතකොට මේ සුළු කිරීම අනිවාර්යෙන් එතන දාගන්න. හරි. පළවෙනි ආන්සර් එක ඇවිල්ලා තියෙන්නේ කැපකිරීම 10යි නිෂ්පාදනයක් 10යි. හරි. මම හැමෝටම කිව්වා මෙතන හෙඩින් එක ගාව මෙතන නිෂ්පාදනය කියලා දාගන්න. මෙතන කැපකිරීම. හරි. එහෙනම් නිෂ්පාදනය හැමතැනම අර සමාන ඒකක වලින් වැඩි වෙනවා. ඔයාලට පේනවා හැමතැනම වැඩි උනේ 10 ගාන. හරි. හැමතැනම 10 ගානේ වැඩි උනේ. ඊට පස්සේ හැබැයි කැපකිරීම මොකක්ද උනේ? මෙතන කැපකිරීම 10යි. හරි. මෙතන කැපකිරීම 20යි. මෙතන කැපකිරීම 30යි. රයිට්. 40යි 50යි ආදී වශයෙන් කැපකිරීමෙන් එන්න වැඩි වුණා. ඒ පරතර ටිකක් දාගන්න. එතකොට වට හරි. ආයි ටියුටර් බලද්දී 100%ම කතාව තේරෙයි. හරි. ඊට පස්සේ දැන් ඔන්න අපි රූපය ඔයා ඒක මාක් කරගන්නේ ලක්ෂ ටික. හරි. හරි. පරිස්සමින් ඒ වැඩේ කරන්න. මේක අඩිරුලක් කියලා අඳින්න පුළුවන් වක්‍රයක් නෙමෙයි. හරි. ඒක නිසා a කියන ලක්ෂය x බිඳුවයි y 150යි. ඒක අපිට ලේසියෙන් පුළුවන්. right. ඊට පස්සේ b කියන ලක්ෂය ආදී වශයෙන් ටග් ගාලා ඒ ටික පිළිවෙලට ඒ ලක්ෂයන් ටික ලකුණු කරගන්න. ඔයා y කියන භාණ්ඩය ගන්නකොට මේ ඒක සිරස් අක්ෂය 30න් 30ට ගන්න. x කියන භාණ්ඩය ගන්නකොට 10න් 10ට ගන්න. ඒ විදිහට කරන්න. හරි මම හිතන්නේ මම ස්කේල් කරන විදිහ එවලා ඇත්තේ. එවලා නැත්නම් එතන දාගන්න y කියන භාණ්ඩය සිරස් පැත්ත 30න් 30ට ගන්න. හරි. ඒක 30න් 30ට ගන්න. ඊට පස්සේ x කියන අක්ෂය එක 10න් 10ට මේ වෙන මුකුත් මාක් කරන්න එපා මේ විදිහට අර ප්‍රස්ථාරයක් එයි. right. වෙන කිසිම දෙයක් මේ ලක්ෂ ටික ලකුණු කරලා වක්‍ර නිර්මාණය කරන්න විතරයි ඕනේ. වෙන කිසිම දෙයක් කරන්න බෑ. අනිත් ඔක්කොම මාත් එක්ක කරන්නේ නැත්තම් හරි ගැටලුවක් එන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට ටග් ගාලා ඒ හැඩය ඔයාට එන්නේ මුලට right අවතලව. ඒතකොට මේ ලක්ෂ ටික යා කරාට පස්සේ මෙන්න මෙහෙම හරි මෙන්න මෙහෙම වක්‍රයක් එයි. හරි. හරි වෙන මුකුත් කරන්න එපා. මම ඔයාලට වෙලාව දෙනවා. හරි මට ඕනේ මේ වක්‍රය නිර්මාණය කරන්න විතරයි. දැන් මාතේ චුට්ටක් බලන් ඉන්න. හරි. එතකොට ඔයා හැමතිස්සෙම මෙතන හරි මේ කාරණාවේදී ඔයා ඒ අක්ෂ දෙකත් එක්ක ඒ ඕනේ කරන කාරණා ටික දාලා තියනවාද කියලා බලන්න මාත් එක්කම.
හරි. එතන හැමෝම බලන්න මෙතන x භාණ්ඩය කියන තැන හැමෝම දාගන්න ඕනේ. මම වෙනම කලයකින්ම දානවා ආට පැහැදිලි ගන්න ලේසි වෙන්න. මෙතන නිෂ්පාදනය කියලා වරහන් ඇතුලේ දාන්න ඕනේ නිෂ්පාදනය. හරි. ඊට පස්සේ මෙතන දාන්න ඕනේ කැප. හරි කැප කරන බාන්න. හරි. ඒ කාරණා ටික දාලා තියෙනවා නම් දැන් බලන්න මම මේ කියන කාරණාව බලන්න. නිෂ්පාදනය කියන එක ඔන්න මම නිල් පාටින් highlight කරගෙන යනවා. හරි. එතකොට නිෂ්පාදනය හැමතැනම මේ වැඩි වෙන්නේ දැන් පළවෙනි එකේ වැඩි වෙන්නේ 0 ඉඳලා 10 වෙනකන්නේ 0 ඉඳන් 10 වෙනකන් කියන්නේ මේ දුර. හරි. කියන්නේ x කියන භාණ්ඩයේ වැඩි වීම. හරි. එහෙනම් එතන මෙන්න මේ දුර තමයි නිෂ්පාදනය. දෙවෙනි එකේ b ඉඳලා c දක්වා යනවා කියන්නේ මෙන්න මේ ප්‍රමාණය නිෂ්පාදනය. හරි. හැමෝම එක කලයකින් highlight කරන් යමු. මේ ටික නිෂ්පාදනය. හරි. ඊට පස්සේ මෙතන මෙන්න මේ ටික. හරි. කඩේරිත් එක්ක තියෙනව නෙමෙයි පුරුද්දට වැඩේ කරන්න එපා. හරි. ඒකයි ලක්ෂ ටික හරියට ලකුණු කරන්න වෙලාව දුන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ටික. එනවාට පේනවා ඒ රේඛා ටික කොහොමද හැම එකක්ම සමානයි මේ 10 ගානේ වෙනස තිබ්බේ. හරි. 10 ගානේ තමයි වෙනස වෙනන් x කියන භාණ්ඩයේ නිෂ්පාදනය ඔන්න සමාන ඒකක වලින් වැඩි කරද්දී අර කැප කරන එක්කෙනාව බලමු අර සිරස් දුර බලන්න. හරි. මම ඒක highlight කරනවා සිරස් දුර. බලන්න මෙතන මේ වගේ චූටි දුරක් එන්නේ. ඊට පස්සේ delta y2 කියලා කියන්නේ ඔන්න දුර ටිකක් වැඩි වෙනවා. delta y3 තව පොඩ්ඩක් වැඩි. ඊපස්සේ y තවත් වැඩි වෙනවා. y5 කියද්දී හරි තවත් වැඩි වෙනවා. අර පේනවා ඇති අර කැප කිරීම එන්න වැඩි වෙනවා. හරි. එහෙනම් ඒ කාරණා ටික highlight කරගෙන ඉවර වෙලා පිළිවෙලට හරි අර කැප කරන ඒවා පිළිවෙලට දාගන්න delta y1 ඉඳලා 2 3 ආදි වශයෙන් දාන්න නිෂ්පාදනය කරන එක පිළිවෙලට දාගන්න delta x1 හරි 2 3 ආදි වශයෙන් දාගන්න. හරි. දැන් මේ වැඩේ කරන්න. හරි. නෝට් එක පිළිවෙලට තියාගන්න. හරි. ඔයාලට ඉස්කෝලේ නෝට් එකක් හම්බෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩු වෙයි සහ හම්බෙන එකත් හරි ඉක්මනට යන නෝට් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ටියුට් එක කම්ප්ලීට් තියාගන්න. ආයෙලල් හරි ලබන සතියේ කිව්වත් ගැටලුවක් නැහැ. ඒතකොට ආගාව කම්ප්ලීට් ටියුට් සෙට් එකක් තියෙනවා. යාළුවන්ගෙන් ෆොටෝ කොපි කරන්න ඕන නැහැ. ඒක නිසා වැඩේ පිළිවෙලට කරන්න. හරි. හරි. ඒ කාරණා ටික අනිවාර්යෙන් highlight කරලා ඒ පරතර ටික හරියට ලකුණු කරන්න අර ඔයාගේ ඒ ලක්ෂයන් අතර තියෙන මේ පරතර ටික තමයි මේ හරි අපි ලකුණු කරගෙන යන්නේ. හරි. තව විනාඩි දෙකක් කරන් ඒක ෆයිනලයිස් කරන්න. හරිනේ. එමු දැන් මම එනවා මෙතනින් පල්ලෙහාට. right. දැන් බලන්න මාත් එක්කම highlight කරගමු එතන. කියනවා නිෂ්පාදන හැකියාව වක්‍රය දිගේ පහළට ගමන් කරන විට ආයේ ඊතල ටික දැම්මද කියලා බලන්න. බලන්න මගේ රූපේ තියෙනවා A සිට B දක්වා ඊතලයක්. හරි B ඉඳලා C දක්වා ඊතලයක්. ඊතල ටික තියෙනවද කියලා බලන්න. එතකොට ඔන්න පහළට ගමන් කරන විට ඒ ඊතල ටික දාලා ටක් ගාලා එන්න නෝට් එකට මාත් එක්කම ඉන්න. හරි. highlight කරගන්න x හි ආන්තික පිරිවැය. හරි. ආන්තික පිරිවැය කියලා කියන්නේ මේ ආවස්තික පිරිවැය. එතකොට ආ දන්නවා සූත්‍රය මොකක්ද? x හි ආන්තික පිරිවැය කියලා කියන්නේ අපි හැමතිස්සෙම හදන භාණ්ඩය තමයි x. හොඳට අවබෝධයෙන් ඔලුවට දාගන්න. හරි. x වල නම් ආවස්තික පිරිවැය හොයන්නේ ආ දන්නවා සූත්‍රය. එතකොට සූත්‍රය තමයි ඉරෙන් උඩ කැප කරන ප්‍රමාණය බෙදීම නිෂ්පාදනය. හරි. එහෙනම් x කියන එක්කෙනාගේ නම් මේ අපි ආවස්තික පිරිවැය හොයන්නේ කැප කරන්න හැමතිස්සෙම මේ වෙලාවේ y කියන එක්කෙනා. එහෙනම් y ගේ වෙනස. හරි. එයාව බෙදන්න ඕනේ නිෂ්පාදනය කරන්නේ delta x. හරි. එතකොට ඒ සූත්‍රය තමයි මේ තියෙන්නේ. හරි. ඒක නිසා මේ හැම දෙයක්ම හරි
හැමදේම පැහැදිලිව අවබෝධ කරගන්න. අර එහෙනම් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ඔයාලට පේනවා. ඔයා හැදුවා. අර ඔයාගේ වගුවේ බලන්න ඔයාට ආව 1 2 3 4 5 කියලා ආව. එහෙනම් එතන හරි highlight කරගන්න ක්‍රමෙන් වැඩි වේ කියන එක. ක්‍රමෙන් වැඩි වේ. මාත් එක්කම කරමු. එනම් x නිෂ්පාදනය ඒකකය බැගින් නාන්තික හරි ඒකකය බැගින් වැඩි කරන විට y කැප ගන්න ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වීමක් වෙනවා. එහෙනම් ඔයාලට මේක මේ සම්බන්ධතාවය පල්ලෙහෙන් ඔයාලට ෆිල් කරගන්න පුළුවන් කොහොමද? හරි බලන්න එතන. එහෙනම් ඔයාෙන් ප්‍රස්තරේ ලකුණු කරගත්තේ කොටස් ටික ඩෙල්ටා y1 ඒ කියන්නේ අර පළවෙනිම පරාසය බෙදීම ඩෙල්ටා x1 කියලා කියන්නේ අපිට එනවා ආන්තික ආවස්තික පිරිවැය 1යි ඊට පස්සේ 2යි 3යි 4යි 5යි කියලා අර ටේබල් එකේ අන්තිම තීරුව. හරි. right. පැහැදිලිද? එන අන්තිම පිටුවට ඒ කාරණා ටික හැමෝම අවබෝධයක් ගන්න. ඔයාලට ඔන්න වැදගත්ම හරි ෂෝට් නෝට් එක දෙනවා. මම මේක සාමාන්‍ය වීඩියෝ එක ඇතුලේ ගන්නේ නැති දෙයක්. හැබැයි අද සාධාරණ හේතු මත කීප දෙනෙක් ඉන්න නිසා මම මේ කාරණාව මේ විදිහට ගන්නවා. ඒක නිසා කරුණාකරලා මේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන් සතියක් ඇතුළත බලලා ඉවර කරන්න. මේ කාරණාව වැදගත්. හරි. 10 පාරක් හරි ගන්න මේ කොටස ඔළුවට දාගන්න. හරි. මේ විදිහේ හරි වගුවක් මම ඔයාලට දෙනවා මේ වැඩි ලීසි කරන්න. හරි. මම තව පොඩ්ඩක් අපි එක MCQ එකක් කරලා බලමු. එතකොට කී දෙනෙක් මට සාධාරණයක් කරනවා කියලා. එතකොට මේක ඇතුලේ දැන් අර පිටු අංක 20ක් අපිට ඕනේ. මේ විදිහට වාගේ half sheet එකක් අරගෙන ටිකක් ලොකුවට වගුවක් ගහ ගන්නවා. හරි. මේ විදිහේ common heading එකයි ඒක ඇතුලේ අණු කොටස් දෙකයි ඊට පස්සේ මෙතනත් common heading එකයි අණු කොටස් දෙකයි මේ විදිහට. හරි. ලොකු ඉඩක් ඕනේ නෑ. හරි පොඩි ඉඩයි ඕනේ. මම ඔයාලට පොඩි short note එකක් දෙනවා. හරි. දැන් එමු. එතන මුලින්ම මෙතන heading එක ලියා ගන්න common heading එක නී හැමා වක්‍රයේ දිගේ කියලා මෙතන ලියන්න. නී හැමා වක්‍රයේ දිගේ. හරි. නී හැමා වක්‍රයේ දිගේ. ඊට පස්සේ මෙතන ලියන්න. හරි. මාත් එක්කම ටග් ගාලා ලියන්න. මේ කොටුවේ පහළට ගමන් කිරීමේදී ඔයා වචනේ ලියන්න. හරි. පහළට ගමන් කිරීමේදී. හරි. පහළට ගමන් කිරීමේදී එන එහා පැත්තට පැහැදිලි. ඉහළට ගමන් කිරීමේදී. ඉහළට ගමන් කිරීමේදී. ඉක්මන් ලියමු. හරි. මෙතන පහළට ගමන් කිරීමේදී ඊට පස්සේ මෙතන ඉහළට ගමන් කිරීමේදී. හරි. මේක කොච්චර වැදගත්ද කියලා තව පොඩි වෙලාවක් දෙන්න ඔප්පු කරන්න. හරි. ඒ නිසා අවබෝධයෙන් දැම්ම වැඩේ කරගන්න. ඊට පස්සේ මෙතන common heading ගන්න ආවස්තික පිරිවැය කියලා. හරි මෙතන common heading එක ගන්න ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. common heading එක ගන්න ආවස්තික පිරිවැය. හරි. ඊට පස්සේ හරි අපි මෙන්න මෙතන පොයින්ට් එකක් එකතු කරමු මේ. මෙතන මේ විදිහට දාගන්න. ඒතකොට මට අපැති අක්ෂය හරි එట్లా ගන්න මේ. අක්ෂය හරි ඒ කියන්නේ අක්ෂ දෙකයිනේ සිරස් සහ තිරස්. හරි අපි සිරස් අක්ෂයයි තිරස් අක්ෂයයි. හරි අක්ෂය කියලා අරගෙන මෙතන මුලින්ම ගන්න මේ.
පොඩි ඉඩකුත් තියන්න මට උනේ. හරි මෙතන මුලින්ම සිරස් අක්ෂය කියලා යන සිරස් අක්ෂය ඊට පස්සේ මෙතන තිරස් අක්ෂය. තිරස් අක්ෂය. හරි. දැන් මට හැමෝම එවන්න වගේ පිටවංග 20 බලලා එවන්න මේ සිරස් අක්ෂයේ හිටියේ මොන භාණ්ඩෙද අපි මෙතනින් යමු කතාව. මෙතනින් තමයි කතාව පටන් ගන්න. සිරස් අක්ෂයේ හිටියේ මොන භාණ්ඩෙද තප්පර දෙකේ හැමෝම එවන්න. හරි. වැඩේ කරනවා වගේම මෙතන සම්බන්ධ වෙනවා වගේ මට්ටම මට පෙන්නන්න හැමෝම උත්තර එවන්න. හරි. සිරස් අක්ෂයේ හිටියේ මොන භාණ්ඩෙද? හරි. ඔව් හරි. සිරස් අක්ෂයේ තිබ්බේ y කියන භාණ්ඩය. එතන බලහන්න ක්‍රියාවෙන මේ වෙලාවේ හරි අපි මූලිකවම අක්ෂරයක් එක්ක කතා කරමු. මෙතන y භාණ්ඩය. මෙතන තිරස් කියන්නේ x භාණ්ඩය. හරි. දැන් හොඳට අහගෙන ඔන්න අපි වගුව මොනේ කරන කොලම් ටික ගත්තා. දැන් තමයි ඔන්න කතාවට එන්නේ. ඉගෙන ගන්න පාස් පේපර්ස් වල කොහොමද තියෙන්නේ මම මෙතන පෙන්නන මෙතනිකුත් 150ක් වරද්ද ගන්න ලෙක්චර් මොනේ කරන කෙටිම ක්‍රමෙත් දුන්නාට පස්සේ හරි ඒක නිසා මෙතන යන පිරිස ගැන ආයෙ මම කතා කරන්නේ සහ මම යවන පිරිස ගැන ඒ නිසා ඉන්න පිරිස වැඩි කරගන්න ඉච්චරයි මම කියන්නේ. එතකොට දැන් ඔයාම වැඩිට එන්න හරි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දිගේ දැන් පිටවංග 20 බලලා මට කියන්න මේකත් එක්ක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දිගේ මට මෙන්න උත්තර දෙක මුලින්ම දීලා ඉන්න මේකේ ආන්සර්ස් එන්නේ අංක 1 කියලා එවන්න වැඩි වෙනවනේ අංක 2 කියලා එවන්න අඩු වෙනවා රයිට් 1ද 2ද කියලා ටක් ගාලා එවන්න ප්‍රශ්නය වුණාට පස්සේ 1 කියන්නේ වැඩි වෙනවා 2 කියන්නේ අඩු වෙනවා රයිට් එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දිගේ අපි දැන් එහා පැත්තේ පිටවංග 20 වැඩි කරේ ලක්ෂයෙන් එන 15ට න්යාව අන්න 15ට ගමන් කරද්දී අර තිරස් අක්ෂයේ සහිත භාණ්ඩයේ ආවස්තික පිරිවැය මොකද උනේ? හරි මෙතෙන්ට එන උත්තරේ මම අහන්නේ. ආවස්තික පිරිවැය හරි. දැන් මේ ඔයාට ආපු උත්තරේ. හරි. අවබෝධයෙන් ගියවන් මේ මෙතෙන්ට එන්න ඕනේ එක අහන්නේ. මෙතෙන්ට එන්න ඕනේ. හරි. මම අහන්නේ නිහමා වක්‍රය දිගේ 15ට යනකොට හරි තිරස් අක්ෂයේ තිබ්බේ හරි x කියන භාණ්ඩය එයාගේ නිෂ්පාදනය වැඩි කරනකොට එයාගේ කැපකිරීම මොකද වෙන්නේ? හරි අර පිටවංග 20 පළවෙනි අන්තිම තීරුව බලන්න වගුනේ. හරි කැපකිරීමෙන් එන්න වැඩි වුණා. ඕකනේ උනේ. රයිට් ආන්සර් එක 1. හරි මේ තියෙන දේම මේ මෙතෙන්ට ගන්නයි කියන්නේ. හරි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දිගේ 15ට යනවා. ඊතල දාගත්ත A B වෙනවා B C වෙනවා. හරි ආදි වශයෙන් පල්ලයට එද්දි අර කැපකිරීම මොකක්ද උනේ? හරි එන්න වැඩි වෙනවා. එහෙනම් මෙතන කැපකිරීම. එතන ලියාගෙන ක්‍රමයෙන් වැඩි වෙයි. මෙයා එන්න වැඩි වෙනවා. හරි එතන ලියන ක්‍රමයෙන් වැඩි වෙයි. ඊතලෙන් දාගෙන ඔන්න ඊතල ලියාගෙන අනිවාර්යයෙන් කියන්නේ ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. ඊට පස්සේ ඉගෙන ගන්න. එතකොට 15ට ගමන් කරද්දී හරි 15ට ගමන් කරද්දී x කියන භාණ්ඩේ මෙන්න මේ ආවස්තික පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. 15ට ගමන් කරද්දී සිරස් අක්ෂයේ තියෙන y කියන භාණ්ඩයේ ආවස්තික පිරිවැය වෙන්නේ ඒකේ පරස්පරය. හරි. එයා ඉන්නේ මොකක්ද වෙන්නේ? දැන් අපි හරි 15ට ගමන් කරන කොටසේ එතකොට අපි සිරස් අක්ෂයෙන් ගත්තොත් මෙයාගේ තිරස් අක්ෂයේ හරි අපි නිෂ්පාදනය කරන භාණ්ඩයේ ආවස්තික පිරිවැය එන්න වැඩි වෙනවනේ. ඒකේ අනිත් පැත්ත තමයි හරි මෙන්න මේ සිරස් අක්ෂයේදී වෙන්නේ. හරි. එහෙනම් යාගේ එතන ලියන්න ක්‍රමයෙන් අඩු වේ. හරි ඊතලේ දාන්න පල්ලෙහාට. හරි අපි එක පැත්තයි මෙතනින් කතා කරේ. හරි. අනිත් කාරණාව අපි මේ උත්තරෙත් එක්ක ගොඩනගා ගන්න. හරි. එතකොට මෙතන වෙන්නේ ක්‍රමයෙන් අඩු වීම. හරි. ඊට පස්සේ ඒ වගේමයි මෙතනින් එන දැන් අපි කතා කරේ මෙයාවනේ දන්නේ අපි දන්නේ මෙයාව. හරි. එයාගෙන් තිරස් අක්ෂය දැන් ඔන්න හිතන්න අර මේ පල්ලෙහා තියෙන අක්ෂය මෙතනනේ අපි කතා කරන්නේ මේ x කියන භාණ්ඩය. හරි මේ පැත්තට එනකොට එන්න ඊතලේ මේ පැත්තට එනකොට මොකක්ද උනේ? ආවස්තික පිරිවැය වැඩි වුණා නම් ඉහළට යද්දි මේ ඊතල ටික මාරු වෙලා අනිත් පැත්තට යද්දි මොකක්ද වෙන්නේ? හරි ඊතල ටික මාරු වෙලා අනිත් පැත්තට යද්දි මෙතෙන් දෙන්න ඕනේ මොකක්ද? ඒවා අංක 1ද අංක 2ද දැන් ඒවට අද හරි පල්ලෙහාට එද්දි ආවස්තික පිරිවැය වැඩි වෙනවා නම් ඉහළට යද්දි ආවස්තික පිරිවැය හරි අඩු වීමක් පැහැදිලි වෙයි එතන අඩු හරි එහෙනම් මෙතන වැඩි ඔය chart එක
තරුවක් දාලා හරි පැත්තකින් තියාගන්න කොච්චර වැදගත්ද කියලා තව තප්පර කීපයකින් පෙන්නන්න. හරි. right. එතකොට එහෙනම් මේ කරුණ ඉගෙන ගන්න සම්මර් එකක් දෙන්න මෙච්චරයි. අපි කතා කරේ එක පැත්තකින් එක භාණ්ඩයක් පැත්තකින් විතරයි. ඕකේ අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ. අපි ඒක දෙලින්ම අපේ ආන්සරකින් ගොඩනගා ගත්තේ. හරි. එතකොට හැමතිස්සෙම අපි බොහෝ අවස්ථාවල නිෂ්පාදනය කරන භාණ්ඩය දාන්නේ මෙන්න මේ හරි තිරස් පැත්තට. ඊට පස්සේ හැමතිස්සෙම කැප කරන එක්කෙනාව අපි බොහෝ අවස්ථාවල සිරස් පැත්තට දානවා. එතකොට අපි අක්ෂයත් එක්ක කතාවට ආවේ. හරි. එහෙනම් මෙන්න මේ x කියන භාණ්ඩය අපේ සංඛ්‍යාදත්ත ටේබල් එක තියෙනවා. අවස්ථිකය 1 2 3 4 5 කියලා එන්න වැඩි වුණා. ඇයි මෙන්න මේ වක්‍රයේ දිගේ පහළට එද්දි. ඔයාගේ ඊතල ටික බලන්න වක්‍රයේ දිගේ පල්ලයට එද්දි මෙන්න මේ තිරස් පැත්තේ තියෙන භාණ්ඩය අපි නිෂ්පාදනය කරද්දී එයාගේ ආවස්තිකය වැඩි වුණා. පහළට එද්දි ආවස්තිකය වැඩි වෙනවා. ඉහළට යද්දී එයාගේ ආවස්තිකය අඩු වෙනවා. හරි. ඒ වගේමයි පහළට එද්දි තිරස් අක්ෂයේ තියෙන භාණ්ඩය ආවස්තිකය වැඩි වෙනවා. සිරස් අක්ෂයේ තියෙන ආවස්තිකය අඩු වීමක් වෙනවා. එතන අඩු වෙනවා කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත තමයි වක්‍රයේ දිගේ ඉහළට යන්නේ. පැහැදිලි. ඒ කාරණා ටික ඔය කොලේ ළඟින්ම තියන්නේ මම ස්ක්‍රීන් එකේ හරි බෝඩ් එකේ මකන්නෙත් නැහැ. ඒකම තියෙනවා. ඒකත් එක්කෙමු අපි අන්තිම මාතෘකාවට පිටවංක 21 වැඩිවන ආවස්තික පිරිය ඇතිවීමට හේතු මෙච්චරයි. හරි. කියලා දෙන්න තියෙන මෙච්චරයි. අර ස්ථාවර ආවස්තික පිරිවැයට හේතුව නිෂ්පාදන සම්පත් සමජාති කියන්නේ එකම වගේ. හරි. දැන් මෙතන වෙන්නේ එකම වගේ නෙමෙයි. දැන් ආ පැත්ත බලන්න. x භාණ්ඩ වලින් y භාණ්ඩ වලට හරි x භාණ්ඩේ නිෂ්පාදනය එන්න වැඩි කරනකොට අර x භාණ්ඩ එකක නිෂ්පාදනයේට මිනිස්සුන්ව දානකොට අර මිනිස්සයා දැන් මට මෙන්න මේකට හරියටම උත්තරයක් දෙන්න. එතකොට මට මේ කරුණ කී දෙනෙක් හරියටම අරන්ද කියලා මට තහවුරු කරගන්න මට මේ ප්‍රශ්නේ අහන්න. මම අහන්නේ. හොඳට අහගෙන ඉන්න. පුරුද්දට යවන්න එපා වැරදි. හරි අහගෙන ඉන්න. මම අහන්නේ. අපි ගත්තොත් x එකක අහගෙන ඉන්න x එකක අපි පිටවන්ක 20 බලන්න ඕනේ. පිටවන්ක 20 මේ වගුවත් එක්ක මම කියන්නේ. හරි. x භාණ්ඩ එකක බිඳුවේ ඉඳලා 10 දක්වා වැඩි කරද්දී හරිද? අපි අර y භාණ්ඩ හද ඉන්න මිනිස්සු ටිකක් ගෙනල්ලා මෙතෙන්ට දානවනේ. හරි. x භාණ්ඩ වල නිෂ්පාදනය වැඩි කරන්න ඕන නම් y කියන භාණ්ඩය හද ඉන්න මිනිස්සු ටිකක් ගෙනල්ලා දානවා. එයි ඒ කියන ලක්ෂණදී x භාණ්ඩේ කවුරුත් හදන්නේ නැහැ. තනිකරම හදන්නේ y වාට තේරෙනවා 150ක් හදනවා. එතකොට x භාණ්ඩය අපිට වැඩි කරන්න ඕන y කර්මාන්ත ශාලාවෙන් මිනිස්සු ටිකක් අරගෙන ඇවිල්ලා ඔන්න x භාණ්ඩ හදන කර්මාන්ත ශාලාවට අනියුක්ත කරනවා. එතකොට මම අහන්නේ y භාණ්ඩ එකක් x භාණ්ඩ එකක් හරි ප්‍රශ්නය අර මිනිස්සු ටික දැම්මට පස්සේ ඒ මිනිස්සු ඇවිල්ලා x භාණ්ඩ හදන ඒ කර්මාන්ත ශාලාවේ x භාණ්ඩ එකක් හදන වෙලාවේ ඒ මිනිස්සු අර කලින් වැඩ කරපු තැන y භාණ්ඩ හදන තැන හිටියානම් y භාණ්ඩ කොච්චරක් ඒගොල්ලන්ට හදන්න තිබ්බද? හරි. කොච්චරක් හදන්න තිබ්බද? ප්‍රශ්නේ මම නැවත එකපාරක් කියනවා හොඳට අහගෙන ඉන්න. හරි. පුරුද්දට උත්තර ගන්න එපා. හරි. ආපුත්තර ටික හරි. අනිත් කටියත් එන්න සම්බන්ධයෙන් මම මේ අහන ප්‍රශ්න උන්නේ හොඳට අහන්න. පාවි පිටවංක 20 අර වගුව ගන්න. ආපු උත්තර හරි අංක 16 හැද right. හොඳට අහගෙන අර පොඩි චූටි මිස්ටේක් එකකින් තමයි ආන්සර් එක පාරදින්න. අනිත් හැමෝම හරි අප්‍රැක්ටිස්. හරි. මම නැවත ප්‍රශ්නයක පාරක් කියන්න අනිත් කටියට සම්බන්ධයෙන්. එතකොට අංක 62යි අංක 3යි හැදෙන්න ඕනේ. හරි. එමු වාක්‍ය ඉස්සලා අහගෙන. හරි. දැන් කවුරුත් යන්න එපා. පාවි පිටවංක 20 වගුව බලන්න. ටේබල් එක. දැන් A කියන අවස්ථාවේදී x භාණ්ඩ එකක්වත් හදන්නේ නැහැ. තනිකරම y භාණ්ඩ තමයි හදන්නේ. ෆැක්ටරිස් දෙකක් තියෙනවා කියලා හිතනවා. x කියලා ෆැක්ටරි එකකුයි y කියලා හරි මිනිස්සු ටික ඔක්කොම දැන් ඉන්නේ y කියන එකේ. x කියලා භාණ්ඩයක් හදන්නේ නැහැ. A කියන අවස්ථාවේ x බිඳුවයි. හරි. තනිකරම හදන්නේ y. ඒ කියන්නේ වාගේ අර රූප සටහනේ මෙන්න මෙතන ඉන්නවා කියලා කියන්නේ මේ තනිකරම හදන්නේ y. x හදන්නේ නැහැ x බිඳුවයි. හරිද? එතකොට මේ අවස්ථාවේ ඉඳලා A කියන අවස්ථාවේ ඉඳලා B කියන අවස්ථාවට එනවා. දැන් මොකක්ද වෙන්නේ? මෙන්න මේ x ගෙන් 10ක් හදනවා. ඒ හදනකොට හරි ඒ වෙලාවේ ඔන්න x ගෙන් 10ක් හදන්න දැන් වමනාව වෙනවා. හරි x භාණ්ඩයක 10ක් හදන්න ඕනේ. මොකක්ද කරන්නේ? x භාණ්ඩ හදන්න ඕන අර y භාණ්ඩ හද හිටව මිනිස්සු ටිකක් අරගෙන x භාණ්ඩ වලට දානවා. හරි නැත්නම් x භාණ්ඩ හදන්න බෑනේ. දැන් මිනිස්සු ඔක්කොම කලින් හිටියේ y කියන ෆැක්ටරි ඇතුලේනේ. ඒකේ මිනිස්සු ටිකක් අරගෙන x කියන එකට ඔන්න දානවා. මම අහන ප්‍රශ්නේ
තේරුම් ගන්න. ටියුට් එකේ කොහෙවත් නැහැ. ඒක නිසා තේරුම් ගන්න මම අහන ප්‍රශ්නේ. ඒ දාන මිනිස්සු ටික හරි අර y කියන ෆැක්ටරියේ හිටපු මිනිස්සු ටිකක් x කියන ෆැක්ටරියට දානවනේ. මේ මිනිස්සු දාපු නිසානේ මෙතන x 10ක් හදන්නේ. එතකොට x 10ක් හදන්න ඕනේ කරන මිනිස්සු ටික මේ x කියන හරි කර්මාන්ත ශාලාවට සේවා නියුක්ත කිරීම නිසා ඒගොල්ලෝ කලින් වැඩ කරපු තැන y කියන තැන වැඩ කර හිටියානම් ඒගොල්ලන්ට හරි y කියන තැන වැඩ කර හිටියානම් ඒගොල්ලන්ට x ඒකකයක් හදන වෙලාවේ y කොච්චරක් හදන්න අවස්ථාව තිබ්බද? x එකක් හදන වෙලාවේ දැන් මේ අලුත් ෆැක්ටරියට ඇවිල්ලා x එකක් හදනවා කියන්නේ ඒගොල්ලෝ අරගෙන හිටියානම් y කොච්චරක් හදන්න තිබ්බද? හරි y කොච්චරක් හදන්න තිබ්බද? හරි පැහැදිලිනේ එකයි. ඇයි මේ අපිට මම ඇහුවේ x ඒකකයක්. පාට මම මේ හංගලා දුන්නේ මොකද්ද? මේ ආන්තික කියන එක ආන්තික ආවස්තික පිළිවෙල. හරි අර x එකක් හදන්න y කොච්චරක් කැප කරන්න ඕනේද? x එකකට y එක එකට අර අපිට ආවේ අනුපාතය 10 බෙදීම 10නේ. එතකොට එකයි. හරි. ඊට පස්සේ අනිත් මිනිස්සුගේ ඔන්න දැන් අපිට x නිෂ්පාදනයේ 10 තිබුණාම තවත් වැඩි කරන්න ඕනේ. දැන් මොකද තවත් මිනිස්සු ටිකක් අරගෙන x කියන ෆැක්ටරියට දානවා. අරකින් වැඩ කරන්න එපා කියලා. දැන් ඒවනේ. හරි දැන් හැමෝම ඒවයි. හරි. තප්පර දෙකකින් එවන්න දැන් මම අහන ප්‍රශ්නේ ඉස්සලා අහගෙන. හරි. මම අහන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න. මම අහන්නේ අර දැන් ඔන්න x කියන ෆැක්ටරියට අර ආයෝන 10 20 කරන්න ඕනේ. ඒ කියන්නේ b කියන තැන ඉඳලා c කියන තැනට යන්න ඕනේ. හරි. ඔන්න දැන් 10 20 කරන්න යද්දි ඒ වෙලාවේ ඔන්න නිෂ්පාදනයේ 10කින් වැඩි කරද්දී මේ මිනිස්සු ටික මම මේ අහන දේ ඉගෙන ගන්න. මෙතන ටග්ගල උත්තරේ දැන් වාට අරකින් කටපාඩමින් ගන්න එක නේ හරිය ඉගෙන. අර x කියන කර්මාන්ත ශාලාවට දාපු මිනිස්සු ටික කලින් වැඩ කරපු තැන y කියන තැන හිටියානම් x එකක් මෙතන හදන වෙලාවේ y කොච්චරක් හදන්න තිබ්බද? එහි හිටියා. y කීයක් හදන්න තිබ්බද? හරි. පැහැදිලි දෙකයි. ඊට පස්සේ මිනිස්සු සෙට් එක ගැන හිතන්න. අර 20 30 කරන්න යද්දි හරි x ඒකක ප්‍රමාණය 20 30 කරන්න යද්දි ඒ මිනිස්සු ටික ඇවිල්ලා 20 30 ඔන්න 10කින් වැඩි වෙනවා. එතකොට ඒ මිනිස්සු ටික කලින් ෆැක්ටරියේ හිටියානම් අර x එකක් හදන වෙලාවේ උන්ට හදන්න තිබ්බා. හරි. හදන්න තිබ්බා. y ඒකක 3ක්. දැන් ඔයාලට තේරෙනවද? අර එන මිනිස්සු එනකොට ඒගොල්ලන්ගේ කැපකිරීම වැඩි. ඇයි මේක ඉගෙන ගන්න. අර මම භාණ්ඩ වර්ග දෙකක් එක්ක දැන් උදාහරණ තියෙනවා. එතකොට හැමතිස්සෙම මේ මම මෙතෙන්ට සිරස් අක්ෂය තේ සහ මෙතන සහල් කියලා ගත්තොත් අවබෝධයෙන් ඉගෙන ගන්න මේ කාරණාව මොකක්ද මේ වෙන්නේ කියලා. හරි. එතකොට මම මේ විදිහට ගත්තොත් මෙතන සහල් මේ පැත්තේ තේ මෙහෙම ගත්තොත් අර එන්න සහල් නිෂ්පාදනය සමාන ඒකක වලින් වැඩි වෙද්දී ඔයා දැක්කද අර ඔයාගේ බලන්න පිටවංගු 20 දැන් තියෙන අර කැප කරන ටික ඔයා හයිලයිට් කරගත්තේ ටික එන්න මොකක්ද වෙන්නේ කැප කරන ටික එන්න වැඩි වෙනවා කැප කරන ටික අර ඒ දුර එන්න වැඩි වෙනවා ඒ කැප කිරීම වැඩි වෙන්නේ ඇයි අර සහල් නිෂ්පාදනයේට මිනිස්සුන්ව ගන්නකොට මුලින්ම ගන්නේ හරි අර තේ නිෂ්පාදනයේට දක්ෂ මිනිස්සුන්ව නෙමෙයි තේ නිෂ්පාදනයේ අලුතෙන් ආපු කට්ටිය සහල් වලට දානවා ඒකයි අර වාටගේ උත්තරය ආවේ 1යි කියලා මුල් 10 වැඩි කරද්දී කැපකිරීම එකයි අර ඒ කියන්නේ එක ගානේ හදන්න පුළුවන් හැබැයි දෙවනි මිනිස්සු සෙට් එක ගන්නකොට ඔන්න ටිකක් අර තේ නිෂ්පාදනය ගැන හොඳට දන්න කට්ටිය අර මුල් කට්ටියට සාපේක්ෂව ඒතකොට ඒගොල්ලෝ අර හිටියනම් අර මුලින් ආපු කට්ටියට වඩා වැඩි වැඩක් එහෙන් ගන්න තිබ්බා එහෙනම් කැපකිරීම 2යි ඔය විදිහට මේ තේ නිෂ්පාදනයේ අන්තිම කට්ටියව ගලවලා ගන්නවා කියන්නේ ඒකේ හොඳටම එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය හොයන්නේ එතකොට කැපකිරීම තවත් වැඩි ඒකයි අපි කිව්වේ මේක ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් ඒකයි මේකට නීතියක් කියලා කිව්වේ පැහැදිලිද බලන්න එහෙනම් පළවෙනි එක හරි කියන හේතුව නිෂ්පාදන සම්පත් සමජාතීය නොවීම අර ස්ථාවරකයේ හේතුවේ ප්‍රතිවිරුද්ධ එක හරි එතන කතා කරේ නිෂ්පාදන සම්පත් සමජාතීය වීම මෙතන නොවීම ඒ කියන්නේ වෙනස් ඒ කියන්නේ කැපකිරීම වෙනස් හරි කියනවා එක් සාධකයක් වෙනුවට වෙනත් සාධකයක් highlight කරගෙන ඇති පූර්ණ වශයෙන්ම ආදේශ කිරීමේ හැකියාවක් නොමැති බව 100% අර කලින් එක මිනිසෙක් වෙනුවට තව එක්කෙනෙක් දැම්ම කියලා නිෂ්පාදනය ඒ මට්ටමේම තිබ්බ අඩුනෙත් නෑ වැඩිුනෙත් නෑ දැන් මෙතන මොකක්ද කැපකිරීම වැඩි එන්න වැඩි වෙනවා ඊට පස්සේ දෙවනි කාරණාව මේ හැම දෙයකටම හේතුව තමයි මේ ඒ තියෙන භාණ්ඩ වර්ග දෙක අතර තියෙන වෙනස්කම් හරි එකක් තමයි මේ නිෂ්පාදන සම්පත් එක වගේ නෑ දෙවනි එක විවිධ භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීමේදී යොදා ගන්න තාක්ෂණය වෙනස් වීම හරි තේ නිෂ්පාදනයට ඕනේ කරන තාක්ෂණයයි සහල් නිෂ්පාදනයට ඕනේ කරන තාක්ෂණයයි වෙනස් ඒක නිසා එතනින් හරි
සම්පත් ටික මේ පැත්තට මාරු වෙද්දී අර කැපකිරීමෙන් එන්න වෙනස් වීමක් වෙනවා. මේ අපි කතා කරන්නේ වැඩෙන එහෙනම් කැපකිරීමෙන් එන්න වැඩිවීමක් වෙනවා. ඊට පස්සේ අන්න තුන්වෙනි කරුණ මේක ඇතුලේ තමයි මේ කාරණා පළවෙනි කරුණත් සම්බන්ධ කරලා මම කියලා දෙනවා බලන්න. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය සාධකයක්. හරි. උදාහරණයක් හිතන්න. තේ හදන්න වඩාත් යෝග්‍ය ශ්‍රමිකයා හරි සහල් නිෂ්පාදනයේට තරම් යෝග්‍ය වෙන්නේ නැහැ. හරි තේ වලට අවුරුදු ගාණක් තිස්සේ එක්ස්පීරියන්ස් එකක් තියෙන තේවත්තෙම වැඩ කරන මිනිසෙක් කුඹුරකට දැම්මොත් ඒ මිනිසයා කුඹුරෙන් ගන්න සහල් කිලෝ ගාණයි අර තේවත්තේ හිටියානම් ගන්න තේ කිලෝ ගාණයි ගත්තට පස්සේ මෙතනින් එන කුඹුරෙන් එන සහල් කිලෝ ගාණට වඩා තේවත්තේ හිටියානම් ගන්න තිබ්බේ තේ කිලෝ ගාණ මොකක්ද වෙන්නේ වැඩි. එන යාගේ කැපකිරීමෙන් එන්න වැඩි වෙනවා. හරි බලන්න කියනවා තුන්වෙනි කරුණ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය සාධකයක්. වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමලා ඊතරම් යෝග්‍ය නොවේ. මේ සාධක තුනේම කියන්නේ. මෙන්න මේ නිෂ්පාදන සම්පත් වල තාක්ෂණයේ නැත්නම් මේ සාධකයේ තියෙන වෙනස. හරි මේවා එක වගේ නෙමෙයි කියලා කියන්නේ මේ කාරණා තුනේම පොදු භවය තමයි. හරි පොදු ලක්ෂණය තමයි. මේවා එකිනෙකට මේ වෙනස් කියලා කියන්නේ. අර ස්ථාවරකයේ තිබ්බ එකම වගේ කියලානේ. මෙතන මේ කාරණා තුනෙන්ම කියන්නේ මේ තියෙන තාක්ෂණය, සම්පත්තික, සාධක හරි මේ දේවල් එකිනෙකට වෙනස් කියන එක. බලන්න එතන උදාහරණයක්. සහල් නිෂ්පාදනය සහ තේ නිෂ්පාදනය අතර නිෂ්පාදනය කියන්නේ මායි වක්‍රය උපකල්පනය කරමු. මේ පැත්තේ සහල්, මේ පැත්තේ තේ. හොඳට අහගෙන බලාගෙන ඉන්න. එතකොට ඔයා දැන් දන්නවා අපි බොහෝ අවස්ථාවල අර නිෂ්පාදනය කරන එක්කෙනා තමයි මෙන්න මේ තිරස් පැත්තට දාන්නේ. හරි මෙතන ඉන්නේ නිෂ්පාදනය. හරි මේ පැත්තේ ඉන්නේ කැප කරන එක්කෙනා. හරිද? අන්න ඊට පස්සේ සහල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ආරම්භයේදී ඒ සඳහා වඩා සුදුසු ඉඩම් සහ නිපුණතාව ඇති ශ්‍රමය භාවිතා කරන්න ලැබේ. ඒතකොට සහල් නිෂ්පාදනය වැඩි කරන්න යද්දී ඒක ගැන දන්න මිනිස්සු තමයි මුලින්ම ගන්න. හරි අර ඉන්න ආර්ථිකය ඇතුළේ ඉන්න මිනිස්සු ටිකෙන් කුඹුරුත් එක්ක හරි සහල් නිෂ්පාදනයත් එක්ක අත්දැකීම් තියෙන මිනිස්සුන්ව මුලින්ම ගන්නවා. හරි ඊට පස්සේ කියනවා තව තවත් සහල් නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය වුවහොත් අන්න 10 මදි 20 මදි 30 මදි තව තව සහල් නිෂ්පාදනය වැඩි කරන්න ගියොත් මොකක්ද වෙන්නේ කියනවා තේ නිෂ්පාදනයේට වඩාත් යෝග්‍ය ඉඩම් ටික ඊට පස්සේ වතු ශ්‍රමිකයන් ටික හරි එමාංශයෙන් මුදවාගෙන සහල් නිෂ්පාදනයට යොදා ගැනීමට සිදුවේ. එතකොට සහල් නිෂ්පාදනය වැඩි කරන්න යද්දී අර තේවත්තේ හරි හැමදේම දන්න තේ සම්බන්ධයෙන් හොඳට අත්දැකීමක් තියෙන පළපුරුද්දක් තියෙන මිනිසුන් සහල් නිෂ්පාදනයට ගන්නවා. හරි එතකොට සහල් නිෂ්පාදනය කරයි වැඩි වෙයි. හැබැයි සහල් නිෂ්පාදනයට වඩා මේ මිනිස්සයා තේවත්තේ හිටියානම් වැඩි නිමැවුමක් එයාට ගන්න තිබ්බා. එහෙනම් අර එයා සහල් නිෂ්පාදනයේ නිසා එයාගේ තේ නිෂ්පාදනයෙන් ගන්න තිබ්බේ වැඩි නිමැවුමක් අහිමි වෙනවා. නාවස්තික පිළිවෙල කැපකිරීම වැඩි. හරි බලන්න කියනවා එවිට සහල් නිෂ්පාදනය සඳහා ඊතරම් යෝග්‍ය නොවන හරි සහල් වලට එච්චර සුදුසු නැති හරි සුදුසුකම් නැති කුසලතා නැති ඒ තේ නිෂ්පාදනය සඳහා වඩාත් යෝග්‍ය සම්පත් සහල් නිෂ්පාදනය සඳහා උපයෝජනය මොකක්ද මේ වචනේ ඉතලයක් දාලා ලියා ගන්න භාවිතා. හරි උපයෝජනය කියන්නේ භාවිතා. දැන් නැවත නැවත අපිට හම්බුණා. හරි දැන් මේක සාමාන්‍ය වාගේ ආර්ථික විද්‍යාව ව්‍යවහාරයේ භාවිතා වෙන වචනයක් විය යුතුයි. උපයෝජනය කරන බැවින් සහල් නිෂ්පාදනය වැඩි කරන විටදී මුලදී තේ නිෂ්පාදනයේ පහළ වැටීම කුඩා ප්‍රමාණයකින් සිදුවද මුලින්ම අර සහල් නිෂ්පාදනයට අපි දාන්නේ තේ ගැන ඉච්චර දන්න මිනිස්සු නෙමෙයි. ඒක නිසා එතන මේ මනුස්සයා තේවත් හිටියගෙන ලොකු බලදාවක් එන්නේ නැහැ කැපකිරීම අඩුයි. හැබැයි සහල් නිෂ්පාදනය තවත් වැඩි කරන්න ගියොත් මොකද වෙන්නේ? අර තේවත්ය ගැන හොඳටම දන්න ඒක ඇතුළේ මේ ඉපදෙලා ඉන්න ඒ චරිත ටික මාපිය අරගෙන කුඹුරට දා. එතකොට මොකක්ද වෙන්නේ? ඒ මනුස්සයාගේ අර තේවත්තෙන් ගන්න තිබ්බේ ලොකු පළදාවක් අහිමි වෙනවා. එහෙනම් අපේ කැපකිරීම වැඩි වෙනවා. අට පේන මේ රේඛාව. හරි මේ මෙතන තිබ්බේ මේ සිරස් පැත්තේ කැපකිරීම. ඒ දුර ඉන්න මොකක්ද උනේ? එයා ඉන්න වැඩි වීමක් වුණා. පැහැදිලිද? එතකොට අපි මේ දුර ගත්තේ මේ නිෂ්පාදනය. එතකොට නිෂ්පාදනයේ සමාන ඒකක වලින් වැඩි කරද්දී මෙන්න මේ කැප කරන දුර මෙන්න මේ කැප කරන දුර මෙන්න මේ කැප කරන දුර වාට පේනවා එන්න වැඩි වීමක් වෙනවා. පැහැදිලිද? එහෙනම් ක්‍රමක්‍රමයෙන් තේ නිෂ්පාදනයෙන් කැපකිරීමට සිදුවන ප්‍රමාණය ඉහළ යාමක් වෙනවා. පැහැදිලිද? right. හැමෝම පිටුවංග 23 හතරවෙනි ප්‍රශ්නේ කරමු. හරි. පිටුවංග 22ක් homework එකක් අපි ලබන සතියේ ඒක සාකච්ඡා කරමු. හරි අඟහරුවාදට පිටුවංග 23 පා හොඳට කියවලා දැක ගමු උත්තර ගහන්න එපා. හොඳට කියවලා මට ඒකේ ආන්සර් එක
දැන් එන්න කතාවට බලන්න 2003 ප්‍රශ්නය සිරස් අක්ෂයේ තියෙන්නේ රෙදි. මෙතන තියෙන්නේ සහල්. right. මේ තියෙන කතාව. හරි. එහෙනම් ඔය එකතු කරගන්න. හරි. පාගේ අර chart එකමයි. දැන් ඒක කපලා හදන්න එපා. සිරස් අක්ෂය කියන්නේ මේ වෙලාවේ එන රෙදි. හරි. සිරස් අක්ෂය කියලා කියන අන්න වාගේ chart එක ආයෙ වාට කියවන්න මම මට කියලා දෙනවා මේ MCQ එක හරහා ඉගෙන ගන්න. right. අර කොලේ අරගෙන බලන්න. සිරස් අක්ෂය කියලා කියන්නේ සහල්. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? වාගේ ගාන කියන්නේ රෙදි සහ සහල් යන භාණ්ඩ දෙක සඳහා නිෂ්පාදනය කියන මායි වක්‍රය පාතින් දැක්කේ පල්ලෙන් කියන මෙම ආර්ථිකය තම නිෂ්පාදන සංයෝගය A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා කියලා highlight කරගන්න A සිට B දක්වා කියන එක. එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක ඉඳලා A ඉඳලා මේ වගේ ලක්ෂයකට B දක්වා යනවා. ඒ කියන්නේ මේ මොකක්ද වෙන්නේ? හරි. A ඉඳලා B දක්වා යන ආර නිහමා වක්‍රයේ දිගේ පහළට මේ බලන්න මේ මොකක්ද වෙන්නේ? නිහමා වක්‍රයේ දිගේ පහළට එන මෙන්න මේ තියෙන්නේ ඕනේ අපිට. පළවෙනි තියෙන්නේ. හරි. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ දිගේ පහළට යනවා නම් හැමතිස්සෙම සිරස් අක්ෂයේ තියෙන භාණ්ඩයේ ආවස්තික ප්‍රේය මොකක්ද වෙන්නේ අඩු වෙනවා. සිරස් අක්ෂයේ වැඩි වෙන ඔච්චරයි. දැන් අර වචන දෙක දාගත්තා. එහෙනම් රෙදි වල ආවස්තික ප්‍රේය අඩු වෙනවා. සහල් වල ආවස්තික ප්‍රේය වැඩි වෙන ඔච්චරයි. හරි. පිළිතුරු අංක 1. සහල් නිෂ්පාදනයේ ආවස්තික ප්‍රේය වැඩි වෙන අතර රෙදි නිෂ්පාදනයේ ආවස්තික ප්‍රේය හරි අඩුවීමක් වෙනවා. මේ තියෙන කෙලිම ආන්සරේ රෙදි වල අඩු වෙනවා. සහල් වල වැඩි වෙන ඔච්චරයි. හරි. එතකොට මම අර වාගින් වැරදි උත්තර ටිකක් බලාපොරොත්තු වෙන්න තමයි මම කියන්නේ හොඳට කියවන්න කියලා නැත්නම් දැක්ක ගමන් උත්තරේ ඔක් කියලා කෙලින්ම ගන්නවා මේක දැක්ක ගමන් ඒක නිසා MCQ එකේ ඉතුරු ආන්සර්ස් ටිකත් ඔයා කියවන්න ඕනේ. ඒකට ඒවා කියවද්දී ඔයාලට පැහැදිලි මේ දේවල් එකක්වත් ගැලපෙන්නේ නැහැ. හැමෝම මේ ප්‍රස්තාර මේ ඊතලිය දාගන්න A සිට B දක්වා ගමන් කරනවා. හරි. එහෙනම් ඔයාලට හෝම්වර්ක් එකක් හම්බ වෙනවා පිටුවංග 22ක් සහ ඊට පස්සේ ආයි පිටුවංග 18 ඒ කොටස පිටුවංග 18 නම් මම නැවත සාකච්ඡා කරන්නේ ඔයාලට අට පාඩේ වලිස් එක කියවනවා. ඊළඟ 22 මට MCQ කියවලා ගන්න සහ අද අමතරව ලියාගත්ත මේ කාරණා ටිකේ ෆොටෝස් ටික හැමෝම එවන්න ඒ කාරණා එක්ක. ඒක නිසා ඔයාලට මම කට් කරන සමරි එකක් දුන්නොත් එනම් පැහැදිලි අපි ආවස්තික පිරිවැය හැමතිස්සෙම කතා කරද්දී ඒක නිහමාවක් වේ මත වෙන්නත් ඕනේ. ඊට පස්සේ අර ස්ථාවර වැඩෙන කතා කරද්දී කොහොමදත් අයිල වගේ තිබ්බමාද එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ඒකක වලින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය හැමතැනම දෙල්ලින්නේවත් නැත්නම් සමාන නම් ස්ථාවර ආවස්තික පිරිවැය කිව්වා. කොහොමදත් අයිල වගේ අර සෙට් එක හිම්ම වෙවිලා හරි අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා නම් අපි ඒකට කිව්වා වැඩෙන ආවස්තික පිරිවැය වක්‍රවල ස්වභාවයක් ගන්නවා. හරි ස්ථාවර කියලා කියන්නේ සරල රේඛීය. වැඩෙන කියලා කියන්නේ මූලයට අවතල. ඊට පස්සේ අර මම ඔයාලට කිව්වා ආගේ ෂෝට් නෝට් එක එකතු කරගන්න කියලා හේතු ටික. හරි එතකොට අර ස්ථාවරයේ හේතු ටික දැම්ම එක හේතුවයි ඊට පස්සේ වැඩෙන එකේ හේතු තුනයි ඒ කාරණා ටික එතෙන් එකතු කිරීමක් කරගන්න ඒ කාරණාව පැහැදිලි.